දිවි මඟ සරු කරනා දැනගත යුතු පේබෝමා නැන පහන පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර හොඳයි සුබ උදෑසනක් සුබ දවසක් මා ප්‍රිතවත් ශ්‍රාවකයනි එන්න දැන් වෙළඳ සේවයට අපි මෙතෙන් සිට ඔබට සාර ප්‍රභාගිර ගෙනෙනවා රටේ මේ දිනවල පවතින ප්‍රධානම ගැටලුව තමයි පොල් තෙල් පිළිබඳව තෙල් වලින් සමහරු ලිස්සලා යනවා වැඩි ලිස්සලා යන වෙලාවල් තියෙනවා ඒක එහෙට පාස් කරනවා මෙහෙට පාස් කරනවා කොහොම හරි තෙල් වලින් ලිස්සා යන්න එක සමාගම් කීපයක් උත්සාහ කරනවා රජය පාර්ශවෙන් විවිධාකාරයේ අනාවරණ කිරීම මේ දේවල් පිළිබඳ සොයා ගැනීම ජනතාවට ඉදිරිපත් කරනවා ජනතාව දැන් කල්පනා කරනවා තෙල් කනවද නැද්ද කියලා. මොකද මේ දවස් කියලා කියන්නේ සිංහල අවුරුදු සමය. ඒතර පොල් තෙල් වැඩියෙන්ම අවශ්‍ය කාලයක්. පොල් තෙල් වැඩියෙන්ම අවශ්‍ය කාලයේදී පොල් තෙල් පිළිබඳව මෙවැනි ප්‍රශ්නයක් ආවට පස්සේ මේක වැඩියෙන්ම දුක් විඳින ජනතාව. මේක ගුදම් දෙකක් අතරින් එහාට මෙහාට ගියාද බවුසර් කීයක් එහා මෙහා ගියාද කියන ප්‍රශ්නට වැඩිය තියෙන්නේ ගියේ කොහෙටද මේවා පිළිකාකාරක තියෙනවද මේවා කෑවට කමක් නැද්ද රටේම පොල් තෙල් මේ විදිහට කියන එක. ඒතකොට අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මේකේ ඇත්ත తත්වය. පොල් තෙල් පිළිබඳව හරි පිරිපහදුවක් කරගන්න ඕනේ. මේක හරියට පිරිපහදු කරගන්න නම් හොඳට කතා කරන්න පුළුවන් මේ ගැන අවබෝධය තියෙන කොහොමද රටේ සිදුවීම් පිළිබඳව හොඳ අවධියෙන් ඉන්න කෙනෙක් තමයි ડોક્ટર පාදිනිය. විශේෂම කොරෝනා වසංගත සමයේදී අපි දැක්කා රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට රජයට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙමින් ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය තැන්වලදී පෙරමුණ ගත්ත කණ්ඩායමක් තමයි රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ. එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහත්මයා තමයි අද අපේ සාර ප්‍රභාගිර මැදිරියේ ඉන්නේ. ආයුබෝවන් සුබ උදෑසනක් ડોක්ටර්. ආයුබෝවන්. දැන් මම මෙතනින්ම කතාව පටන් ගන්න කැමති මේ පොල් තෙල් වල පිළිකා තියෙන කතාවට කලින් අපිට පොල් තෙල් කන්න එපා කියලා මුලින්ම මතයක් හදපු කාලයකුත් තිබුණා මේ රටේ. මේක හිතාමතාම උපක්‍රමශීලීව මේ රටේ මිනිස්සුන්ට පොල් කිරි කන්න එපයි කිව්වා, පොල් තෙල් කන්න එපයි කිව්වා. මේකට රටේ සමහර මහාචාර්යවරුත් උදව් උපකාර කළා. ඔව් කන්න නම් එපා පොල් තෙල් කියලා කිව්වා. පොල් කිරි කන්න නම් එපා කියලා කිව්වා. එහෙම වකවානුවක් අපිට ආපහු මතක් කරගන්න ඕනේ. පොල් තෙල් පිළිබඳව හරියට කතා කරන්නම් රටට පොල් තෙල් කන්න එපා කියන මතය මුලින්ම හැදුවේ කවුද? විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනි මහත්මයා. මේක ඇත්තට මේ පොල් තෙල් සම්බන්ධ කාරණේ අපේ රටට ආදේශ කරපුවා මේක අපිට යුග 3ක් සලකන්නට පුළුවන්. අපේ පැරැන්නෝ දැනගෙන හිටියා මී තෙල් සහ පොල් තෙල් වල ගුණ. දැන් අපි අද දවසේ තියෙන විද්‍යාවට අනුව මේ ලෝරික් අම්ලය වැනි දේවල් තුලින් පොල් තෙල් වල සහ මේ අපි කියන මී තෙල් වල ගුණ ගැන කතා කරනවා. නමුත් මී තෙල් ගැන බොහෝ අය දන්නෙත් නැහැ. නමුත් පොල් තෙල් කියන එක සහ මී තෙල් වල තියෙන ලෝරික් අම්ලය මව්කිරි වල තියෙන ලෝරික් අම්ලය හා සසඳලා එහි තියෙන වටිනාකම ගැන කතා කරන්නට පුළුවන්. කොහොමුණත් මේ යුග 3ක් ගැන මම සඳහන් කළේතොට පැරැන්නෝ පොල් තෙල් සහ අපි උදේට පොල් සම්බෝල එක්ක බත් කෑවා. අපි ඉගෙන ගන්නකොට තුන්වෙනි වසරේ අපිට කියපු දෙයක් තමයි විශේෂයෙන්ම අපේ මහාචාර්යවරු මේ පොල් සම්බෝල එක්ක බත් උදේ කන එක කොච්චර සමබල ආහාරයක්ද කියලා. අද අපි ඒ වෙනුවට මේ බනිසුයි මේ වෙන දේවල් කනවා. ඒතර පොල් සම්බෝල නිවැරදිව සකස් කර ගැනීම. ඒකද පොල් කියන එක අපිට තාමත්ම අපිට ලැබිච්ච සම්පතක්. එතකොට පොල් වල වටිනාකම පැරැන්නෝ දැනගෙන හිටපු නිසා ඒ අය පොල් පරිභෝජනය විශාල වශයෙන් කරා. අද දැන් මේ පොල් තෙල් කියන එක බටහිර ලෝකයේ ඉහළින්ම හඳුනාගෙන තියෙනවා. අද ලෝකේ වැඩියෙන්ම පොල් පරිභෝජනය කරන්නේ පොල් තෙල් පරිභෝජනය කරන්නේ බටහිර ජාතීන්. නෙදර්ලන්ඩ්ස් කියන රටේ තමයි වැඩිම පොල් තෙල් පරිභෝජනය කරන්නේ. ඒ වගේ මැලේසියාව වගේ මේ ආසියානු රටවල් අපි ගත්තත් මැලේසියාවෙන් අපිට කටු පොල් තෙල් ටික වල අපෙන් පොල් තෙල් ටික ඉල්ල ගන්නවා. ඒ අය පොල් තෙල් වල වටිනාකම
එකම දන්න නිසා. එතකොට අපි තමයි මේ පැරැන්නෝ දැනගෙන හිටපු ඒ දැනුමට අපි අඩත්තේට්ටම් කරලා කතා කරන නිසා අද දවසේ විද්‍යාවේ තියෙන කට්ටිය එය ගැනම සම්පූර්ණ විශ්වාස කරන නිසා ඒ ඔබ කිව්වා වගේම ඒ විද්‍යාව සමහර විටකට වැරදි පැත්තකට ගෙනියන්නට යම් කිසි වරප්‍රසාද සහ ඒවා යෙදවෙන නිසා අදේ පොල්වල වටිනාකම නොදැනගෙන හිටියට පැරැන්නෝ දැනගෙන හිටියා. ඊට පස්සේ ඔබ කිව්ව යුග දෙවෙනි යුගය ආවා. ඒ තමයි මේ මෑතකදී වැඩි ඈත නෙමෙයි අවුරුදු දශක කිහිපයකට කලින්. ඒ තමයි මේ බටහිර අයට අවශ්‍ය වුණා නැත්තම් මේ අපි කියන අර යහපත් කර්මාන්ත නොකරන වෙලෙන්දන්ට අවශ්‍ය වුණා ලංකාවේ පොල් තෙල් වෙනුවට අනිකුත් මේ ආනයනික තෙල් වර්ග මේ රටට කාවද්දන්නට. ඒක නිසා ඒ අය ඒ මොන අරමුණකින් එක කරාද කියන එකේදී අපිට මත පළ වෙනවා. සමහර ලාවට අපේ අය රෝගී කිරීම සඳහා මේක පාවිච්චි කරාද කියන එක. මොකද නිරෝගීව හිටපු જાතියක් අපි. ඊට පස්සේ පොල් තෙල් ගැන විවිධාකාරයේ දුර්මත පැතුරුවා. පොල් තෙල් වල තියෙන ඒක හොඳ නැතිය කියලා. පොල් හොඳ නැතිය කියලා. මේ වෙලාව අපි මතක් කරන්නට අවශ්‍යයි. කොළඹ හිටියා හෘද රෝග විශේෂඥ මහත්මයෙක් ඩී.පී. අතුකෝරාල මහත්මයා. එතුමා තමයි ඒ කාලේ ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨම හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමා. එතුමා ලංකාවේම අය බොහොම ඉහළින් පිළිගත් වෛද්‍යවරයෙක්. එතුමා ඊ타මත්ම විශාල සටනක් කරා මේ පොල් තෙල් වල වටිනාකම අහෝසි කරන්න උත්සාහ කරන වෙලාවේ පොල් තෙල් කියන එක හෘදයට හොඳයි කියලා පෙන්වන්න. හෘදය කියලා කියන්නේ හෘදේ විතරක් නෙමෙයි අර අංශභාග වාගේ රෝග වළක්වා ගන්නට ඔය අද කොලෙස්ටරෝල් කියන තත්වයට හොඳ පිළියමක් හැටියට සුදුසුයි කියන එක පිළිබඳ විශාල වශයෙන් සටනක් ගෙනිච්චා. ඉතින් අන්න ඒ යුගය තමයි මම අත්‍තරම ඔය දෙවෙනි යුගය කියලා සැලකුවේ. එහෙම කරාට අන්තිමට දැන් මේ තුන්වෙනි යුගයට අවිලා තිනවා. ඒ තමයි බටහිර ලෝකයේ හැමෝම දැනගෙන තියෙන පොල් තෙල් වල ගුණ. දැන් ඒකින්ද පොල් තෙල් කියන එක අපකීර්තියටපත් කිරීම අසාර්ථක වුණා. දැන් මොකද මේ අය කරන්නේ? මේ පොල් තෙල් වල වෙනුවට පොල් තෙල් නොවන තෙල් වර්ග පොල් තෙල් කියලා විකුණන්න පටන් ගත්තා. දැන් මේ තියෙන මේ දත්තවල පැහැදිලිව තියෙනවා පොල් තෙල් කියන එක වෙන එකකට කලවම් කරන්න එපා කියලා මේ ඒෂියා පැසිෆික් වල තියෙන මේ පොල් තෙල් පිළිබඳ විද්වත් සමුළුවේ පැහැදිලි තීරණයක් තියෙනවා. පොල් තෙල් කිසිදු දෙයකට කලවම් කරන්න එපා. පොල් තෙල් තනිව පාවිච්චි කිරීමේ වැදගත්කම කියන එක දත්ත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පොල් තෙල් වල වටිනාකම ඉතාමත්ම ඉහළ තියෙන නිසා. නමුත් අපේ රටේ 2018 ගැසට් එකක් ගහලා තියෙනවා මේ පොල් තෙල් කලවම් කිරීම අනුමත කරලා. ඉතින් මෙතනදී අපිට පෙන්වන්න කරනවා මේ දත්ත වලින් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඇතුළු පිරිස් සහ විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය කරන ලද අධ්‍යයනයන් මේ පළ කරලා තිනවා. මේ 2018 සැප්තැම්බර් 18 පළ කිරීමක් තියෙන ලංකාවේ තියෙන පොල් තෙල් වලින් 75%ක්ම පොල් තෙල් නෙවෙයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ පොල් තෙල් වලට විවිධාකාර දේවල් කලවම් කරලා තියෙන. එතකොට අපිට කලවම් කිරීම තහනම් නම් අනුමැතිය ලැබෙන්නේ කොහොමද? කලවම් කරන එක ඒ මේ ලෝකෙනේ තහනම්. ලංකාවේ තහනම් අයින් කරලා ගැසට් එකක් ගහලා තියෙනවා. ඉතින් මේ ලෝකේ මේ කලවම් කිරීම තහනම් පොල් තෙල් කියන එක ලංකාවේ තහනම් කිරීම ඒ කියන්නේ ඒසියා පැසිෆික් කලාපයේ විද්වතුන්ගේ සමුළුවේදී පොල් තෙල් තනිව පමණක් දිව යුතු ඒ පිරිසුදු පොල් තෙල් හැටියට පරිභෝජනය කළ යුතුයි කියලා තමයි මේ ස්ථාවරයේ තියෙන්නේ. ඒ සමුළු වලට ගිහිල්ලා ආපු අපේ කට්ටිය ගහලා තියෙන ගැසට් පත්‍රයේ තියෙන පොල් තෙල් කලවම් කරාට කමක් නැහැ කියලා. ඉතින් පොල් තෙල් කලවම් කිරීමට කමක් නැහැ කියලා කිව්වහම ඔය කලවම් කරන දේවල් මොනවද කියලා සමහරු දන්නෙත් නැහැ. මොකද ඒක ඒ තරම් දුරකටම මේ කලවම් කිරීම නීතිගත කරලා තියෙන මේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් නැත්තම් මේ ප්‍රමිතිගත ආයතනයේ ගැසට් පත්‍රයක තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ කාරණේ හින්දා තමයි මේ පොල් තෙල් දැන් මේ කලවම් කිරීම ලංකාවේ. ඒක නිසා පොල් තෙල් මොනවද කලවම් කරන්නේ? කලවම් කරන දේවල් මම ඊයේ විද්වත් සමුළුවකට සහභාගී වුණා. මමම සාකච්ඡාව ලෑස්ති කරපු එක. ඒක කතාව ඇහුවොත් නම් හොඳටම බය හිතෙනවා. ඒ කියන්නේ කොටින්ම මේ වාහන වලින් එන එන්ජින් ඔයිලුත් කලවම් කරන්න පුළුවන් කියන. මොකද දැන් මේ පොල් තෙල් වලට හැකියාව දැන් අද දවසේ තාක්ෂණයට පුළුවන්ලු මේ පොල් තෙල් ඒ කියන්නේ තෙල් වර්ග ඉතාමත්ම පිරිසුදු තත්ත්වයේ වාගේ පෙන්눔 කරන තත්ත්වයකට ගන්න. ඒ කට්ටිය කියනවා පොල් තෙල් වලට පුළුවන්ලු මේ ක්‍රමවේදයක් තියනවලු මේක ඉතාමත්ම පිරිසුදු සහ ගඳෙන් තොර තත්ත්වයට පොල් තෙල් පත් කරන්න. ඒතකොට ඒ තත්ත්වයට පත් කරපුවාම මේ පොල් තෙල් අනිත් තෙල් වලින් වෙන් කරලා
හඳුනා ගන්න බැරිලු. ඒක නිසා දැන් RBD කියලා වැඩ පිළිවෙල. ඒ කියන්නේ refine, bleach and deodorized. ඒ කියලා කියන්නේ refine කියන්නේ පිරිසුදු කිරීම. කියන එක bleach කියලා කියන්නේ අර සම්පූර්ණ සුදු තත්ත්වයටපත් කිරීම. ඊට පස්සේ deodorize කියන්නේ මේ සම්පූර්ණම සුවඳ නැති කිරීම. ඒතර නිකන් වතුර වාගේ තත්ත්වයටපත් කිරීම. ඉතින් ඒ ක්‍රමවේදය හරහා හුඟක් රබර් රැට තෙල් වර්ග වෙන්න පුළුවන්, කටු පොල් තෙල් වෙන්න පුළුවන්, ඊළඟට මේ khනිජ තෙල් වලින් එන තෙල් වෙන මේ ಜಾති ඕන එකක් මේ පැහැදිලිව. ඉතින් මේක පිළිබඳ දැන් අපි ගන්න ඕනේ තීරණය තමයි මට හිතෙන්නේ කලවම් කිරීම සම්පූර්ණයෙන්ම මේ ඒසියා පැසිෆික් තියෙන විද්‍යාත්මක මතය අනුවටම ගිහිලා සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනේ. කලවම් කිරීම තහනම්. කලවම් කරා නම් ඒකේ වැරද්දක් පවරන්නම ඕනේ. අනිත් එක තමයි අපිට මේකෙදි ගන්න පුළුවන් දේ තමයි මේ අපි මේ පොල් තෙල් පරිභෝජනය කරන විදිය. ඉස්සර අපේ ගෙවල් වල පොල් තෙල් හින්දා මට මතකයි අපේ ගෙවල් වලත් පොල් කීපයක් පාවිච්චි නොකර පොල් ටික වේලලා ඒ කෑලි ටික අරගෙන අපේ ගමේ නම් ඇත්තටම සෙක්කුවෙන් අර පොල් තෙල් හිඳ ගැනීමේ හැකියාව තිබ්බා. ඒ කාලේ මිනිස්සුන්ට හයිය තිබ්බා. අරගෙන සෙක්කුව තද කරලා ඒ පොල් තෙල් ගත්තා. ඒකම තමයි අද වාගේ ඒ දවස්වල ජිම් තිබ්බේ නෑනේ. මේ පිරිමි ළමයින්ට එහෙම කරන්න තිබ්බ හොඳම ව්‍යායාමයේ තමයි සෙක්කුව කරකවල වෙලා ඒකෙන් තෙල් හිඳ ගන්න එක. ඒක කරන එක ලොකු විනෝදකින් කරගත්ත යුගයක් තිබ්බා. මී තෙලුත් ඒ විදිහට හිඳගත්ත යුගයක් තිබ්බා. ඊට පස්සේ පසු කාලීනව තෙල් හිඳ ගැනීම පොල් ටික එකතු කරලා මෝලකට යවලා හිඳ ගැනීම වුණා. ඒකත් හොඳයි. මොකද අපි දන්නවනේ අපි හිඳගත්ත පොල් ටික මේ තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි. මේකෙත් අපේ පොල් කුඩු ටික තියෙනවනේ. පොල් අරගෙන ඉතුරු වෙන පොල් කුඩු ටික ඒ ටික වතුර මිශ්‍ර වෙන්නේ නැතුව හොඳට වේලා ගත්තොත් එහෙම පොල් කුඩු ටික ඒිනුත් ලොකු පොල් තෙල් ප්‍රමාණයක් හිඳ ගන්න පුළුවන්. ඉතින් මේ දැනුම තාක්ෂණය එදා අම්මලා මම එකන කියන ගෙදර බුදුන් අම්මා අපිට අවශ්‍යයි කියලා ඒ අම්මලා ඒ ටික කළා. එතකොට දැන් හැබැයි අපි දන්න කාරණයක් තමයි ලංකාවේ තෙල් හිඳ ගන්න පුළුවන් ග්‍රාමීය පිරිස්සුත් තෙල් හිඳ ගන්න හැකියාවක් නැති නගරේ ජීවත් වෙන අයත් හැමෝම ගිහලා කඩෙන් පොල් තෙල් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක ලොකු අර්බුදයක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් තෙල් හිඳ ගන්න කට්ටියට මේක ගැටලුවක් නෙමෙයි. මොකද එයා දන්න එයා හිඳගත්ත පිරිසුදු පොල් තෙල් තමයි එයා පරිභෝජනය කරන්නේ. පරිභෝජනය කරනවා කියන්නේ කෑම හැම එකකටම වාගේ එකතු කරනවා විතරක් නෙමෙයි. අපි දන්නවා ඔළුවේ ගානවා, තොල්වල ගානවා, උගුරේ විස බීජ ආසාදන වලට පොල් තෙල් පාවිච්චි කරනවා. අද ඒ විතරක් නෙමෙයි බටහිර ලෝකයේ සමහරු පොල් තෙල් හැඳි දෙකක් උදේට බීලා තමයි වැඩට යන්නේ. ඒ තරමට පොල් තෙල් වල වටිනාකම තේරුම් අරගෙන තියෙනවා. ඉතින් අපි මේකෙදි මේ පිරිසුදුම පොල් තෙල් පරිභෝජනය සඳහා රට යොමු කිරීමට තියෙන එක ක්‍රමයක් තමයි මේ අවුරුදු කාලේ. අවුරුදු කාලේ ඉස්සර කරපු දේ තමයි අවශ්‍ය කරන පොල් තෙල් ටික හිඳගත්ත. ඒ විතරනේ තැඹිලි තෙල් හිඳගෙන ඉවරලා දරුවන්ගේ නැත්තම් මේ ගැබිනි මාතාවන්ට එහෙම ඒ තැඹිලි තෙල් ඒ පොල් තෙල් ඒ තැඹිලි තෙල් තමයි පාවිච්චි කරලා වටිනාකම තවත් ඉහළට ගිහලා. ඉතින් මෙහෙම අපිට සංස්කෘතියක් තිබ්බා. ඉතින් ආලේප කළා අපි පොල් තෙල්. හැමෙත් ආලේප කරා. දැන් එක එක කිරිමැටි වලින් හදපු සා විවිධාකාර ආලේපන විදේශ වලින් ගෙනල්ලා අපි ආලේප කිරීම වෙනකොට එදා හැමෙත් පාවිච්චි කරා. ඉතින් ඒ වගේම ඔළුවෙත් ගෑවේ පොල් තෙල් මේ හැම එකේම තිබ වටිනාකම් වෙන වෙනම විග්‍රහ කරන්නට පුළුවන්. ඒක නිසා මම කිව්වේ යුග තුනක්. ඉස්සෙල්ලාම අපි පොල් තෙල් ගැන දැනගෙන හිටපු යුගයේ ඊළඟට මේ පොල් තෙල් ගැන තිබ්බ දැනුම විනාශ කරන්න ගත්ත කාලවකවානුව සහ දැන් පොල් තෙල් දැනුම හොඳට තියෙන නිසා ලෝකේ පුරා පොල් තෙල් අපකීර්තියට පත් කරන්නට බැරි නිසා පොල් තෙල් වල කීර්තිය පාවිච්චි කරලා පොල් තෙල් නොවන දේවල් විකුණීම කියන මේ බොහොම මේ කූට කියන වෙළඳාමක් හැටියට අපිට නැත්තම් ව්‍යාපාරයක් හැටියට සලකන්නට පුළුවන්. ඒක තවදුරටත් ගිහිල්ලා වසවිස ඒ කියන්නේ පොල් තෙල් වලට තෙල් වර්ග විතරක් නෙමෙයි තවත් විෂකාරක පිළිකාකාරක එකතු වීමේ මේ තත්ත්වයකටම ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක රටේ සියලු දෙනාගේම සෞඛ්‍ය විනාශ කරන්න නැත්නම් අපේ මිනිස්සු විනාශ කරන්න කරන වැඩපිළිවෙලක්ද කියන එක පිළිබඳව අපි අවදියෙන් දැකිය යුතුයි. හොඳයි ડોક્ટર පාදිනී දැන් ඊළඟට අපි අස්සේල බණ්ඩාර මහත්මයාව සම්බන්ධ කරගන්නවා පාරිභෝගික කටයුතු මේ අංශය වෙනුවෙන් අපේ අධ්‍යක්ෂතුමා. දැන් පාරිභෝගික කටයුතු තමයි අපේ රටේ මේ දේවල් පිළිබඳව හොයලා බලන්නේ. මේ පිළිබඳ සොයා බැලීම් පරීක්ෂණ කිරීම තාක්ෂණික පරීක්ෂණ ආයතනය කරනකොට මේ පිළිබඳ සොයා බැලීම් වැටලීම් පාරිභෝගික කටයුතු අංශයෙන් කෙරෙනවා. සුබ උදෑසනක් අස්සේල බණ්ඩාර මහත්මයා. සුබ උදෑසනක්. අධ්‍යක්ෂතුමා දැන් අද දිවයින සහ අනිකුත් පත්‍රවලත් වාර්තාව තියෙන්නේ පිළිකා පොල් තෙල් බවුසර් දෙකක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ තවත් බවුසර් තියනවාද කියලා රට පුරාම සෝදිසි මෙහෙයුම් සිද්ධ වෙනවා කියලා. දැන් මේ බවුසර් අපි දැක්කා ඊයේ සමහර විපක්ෂයේ മന്ത്രിවරු සහ සමහර අය ගිහලා මේක බවුසරේ අතපත ගාලක් තියෙනවා මේ වද හවුනේ කියලා තහලා මේ අතපත ගාලක් තියෙනවා. මේ බවුසර්
පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. මේවා රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවද මේ වෙනකොට? කලවම් වෙලා තියෙනවද? බෙදා හැරීම් වෙලා තියෙනවද? මොකද්ද මේකේ අලුත්ම තත්ත්වය? ඇත්තටම දැන් ඔය සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන්ම ලංකාවට මේ වගේ භාණ්ඩ ගේනකොට සෞඛ්‍ය අංශ මතින් ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ඒවා පරීක්ෂා කරලා ඒවා පරිභෝජනයේ සුදුසු නම් ඔය කියන ඇප්ලොටොක්සින් දැන් අපි පොල්තෙල් ගත්තාම ඇප්ලොටොක්සින් ප්‍රමාණය සම්බන්ධව හොයලා බලලා විද්‍යාත්මකව ඒ කියන්නේ ලැබ් එකකින් බලලා තමයි ඒක සම්බන්ධව තහවුරුවක් දෙන්නේ. මේක තියෙනවා නම් මේක රට ඇතුළට එන්න දෙනවා දෙන්නේ නැහැ. තියෙනවා රට ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඒක නැත්නම් තමයි එහෙම නැත්නම් ඒ කියන ලෙවල් එකට වඩා අඩුයි නම් තමයි ඒවා රට ඇතුළට එන්න දෙන්නේ. මේක සාමාන්‍ය කාලයක් තිස්සේ ඒ කියන්නේ හැමදාම වෙන දෙයක්. මේව මොන හරි ගැටලුවක් වුණොත් ඒක ආපහු ප්‍රතිඅප්‍රායනය කිරීම තමයි සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ නිර්දේශය වෙන්නේ. ඒක සම්බන්ධව ශ්‍රී ලංකා රේගෝ මගින් අධීක්ෂණය කරනවා. දැන් ඔය කියන පොල්තෙල් සම්බන්ධව මේ ගැටලුව උනේ අතරම මේක පළවෙනිම ප්‍රවෘත්තිය මම දැක්ක විදිහට පළ වෙලා තිබුණේ මේවා මේ වෙළඳපළට කියලා. මෙහෙම ෆේල් වෙච්ච ඇප්ලොටොක්සින් තියෙන පොල්තෙල් වෙළඳපළට නිකුත් වෙලා කියලා. ඒතර තමයි අතර මම දැක්කන විදිහට ගැටලුව ඇතිලා තිබුණේ. නමුත් එතනදී වෙලා තිබුණේ ශ්‍රී ලංකා රේගෝ මගින් ඒගොල්ලන් කබඩාවලට ඒවා නිදහස් කරලා තිබුණා. මොකද මේක ඒ විදිහටම පරිභෝජනය කරන්න බෑ. මේවා සුද්ධ කළා තමයි වෙළඳපළට නිකුත් කරන්න පුළුවන් අර නිෂ්පාදක ඒ කියන්නේ ආනයන කරුවන්ට. ඉතින් ඒ වගේ දෙයක් තමයි එතන වෙලා තියෙන්නේ. ඊළඟට මේ අර කියන ප්‍රවෘත්තිය නිසා වෙළඳපළට ගිහුවම පාරිභෝගිකව ගොඩක් කලබල වුණා. එතන තමයි අනිත් ප්‍රශ්නය ආවේ. නමුත් අදාළ ආයතන මගින් නිරන්තරයෙන් පෙරේදත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා මේ තොගය එතන තියෙනවා. නමුත් වෙළඳපළේදී අපි තවදුරටත් පාරිභෝගිකයන් විශ්වාසය තහවුරු කිරීම සඳහා අපි පාරිභෝගික අධිකාරී හැටියට අපි සාම්පල් අරගෙන පරීක්ෂා කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ මගින් මම දන්න තරමින් ඒ සම්බන්ධව බලනවා. ඔය කියන විදිහට දැන් අනිත් පැත්තෙන් දැන් ඔය බෞසර දෙකක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ගත්තොත් ඒක සම්බන්ධව රේගුවෙන් මම දන්න තරමින් ගිහිල්ලා ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලනවා. මොකද කාරණා තුනක් වෙන්න පුළුවන්. එකක් තමයි ඔය පොල්තෙල් ඒ කියන්නේ සුද්ධ පිරිපහත් නොකල පොල්තෙල් ඒ ගෙනාපු ඒවා අර ගබඩා වලට ගිහිල්ලා තියෙන ඒවා හොඳ ඒවා විදිහට නිදහස් කරපුවා. මොකද කන්ටේනර් එක්කෙනෙක් ගේනකොට කන්ටේනර් 60ක් ඒ කියන්නේ බහලුම් 60ක් 70ක් ගේනවලු. ඒකෙන් ওই කිහිපයක තමයි ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඊටු ඒවා හොඳ ඒවා වෙළඳපළට නිකුත් කරන්න අවසර දීලා තියෙනවා. ඒවා වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් මම හිතනවා ගැටලුවක් ඇති වෙලා නැහැ කියන එක තමයි මමත් හොයලා බැලුවෙන් පස්සේ මට ලැබිච්ච තොරතුර. නමුත් තවදුරටත් මම හිතන විදිහට ශ්‍රී ලංකා රේගෝ මගින් මේ සම්බන්ධව හොයලා බලනවා. මේ සමාගම් වලට මොකද කරන්නේ ඔබතුමල්ලා? දැන් ඔය සමාගම් වලට ආනයනය කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රේගෝ මගින් තමයි කටයුතු කරන්නේ. මේවා වෙළඳපළට ඇවිල්ලා යම් කිසි ගැටලුවක් වෙලා තිබුණොත් තමයි පාරිභෝගික අධිකාරිය විදිහට අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මම දන්නවා සෞඛ්‍ය අංශ මගින් මේ සම්බන්ධ කියලා බලලා එහෙම ගැටලුවක් තියෙනවා නම් අවශ්‍ය කටයුතු කරනවා. නමුත් දැනට ඒ වගේ වෙළඳපළට යාම සම්බන්ධව දැනට ගැටලුවක් නැහැ කියන එක තමයි හැමෝගෙම මේ මොකද මේක කවුරුත් මේ බලාගෙන ඉඳලා යමක් අහලා කියන ආයතන නෙමෙයි වගකීම් ආයතනවල ප්‍රකාශ වෙලා තියෙනවා. ඔබතුමා වගකීමෙන් කියනවාද මේක වෙළඳපොළට ගිහිල්ලා නැහැ කියලා මේ පිළිකාකාරක පොල්තෙල්? ඔව් දැනට තියෙන තත්ත්වය හැටියට මොකද මේ සියලුම ආයතන පෙරේදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා වෙළඳ අමාත්‍යාංශයේදී පැහැදිලිවම ප්‍රකාශ කළානේ ඔය කියන තත්ත්වය. ප්‍රශ්න වෙලා තියෙන අනිත් පැත්තෙන් මේකයි දැන් මොන හරි දෙයක් අපි දැන් ගත්තොත් උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ දැන් ප්ලාස්ටික් හාල් තියනවා කියලා පහුගිය කාලේ ලොකු හාහුවක් ගියා. ගිහිල්ලා මිනිස්සු මාධ්‍යවල මේ හාල් මේ බත් උවියපුවා පොළවේ ගහලා උඩ යන හැටි පෙන්නලා මේ පැහැදිලි කළාම පෙන්නවා මේවා තියෙනවා කියන එක. නමුත් ඒක විද්‍යාත්මකව ඔප්පු කළා මේක මෙහෙමයි වෙළඳපළේ මෙහෙම දෙයක් නැහැ කියලා පරීක්ෂා කළා කියන්නේ යම් කිසි කාලයක් ගත වෙනවා. ඒකල් අර කියන මතේ තිබුණා. මේ මම කියන්නේ නැහැ. මොකද අපිට දැන් වාර්තා එන්න තියෙනවා. වාර්තාවල තියෙන තත්ත්වය අපි බලමු. නමුත් දැනට තියෙන තත්ත්වය හැටියට ඒවා වෙළඳපළ නැහැ ගිහිලා නැහැ කියන එක ඒ අදාළ අංශ මගින් තහවුරු කරනවානේ. හොඳයි මේ තහවුරු කිරීම දිහා තමයි මේ ජනතාව බලාගෙන ඉන්නේ අස්සර බණ්ඩාර මහත්මයා. මොකද මිනිස්සු තමයි මෙතෙන්දී අසරණ වෙන්නේ. මේකට සහතිකයක් දිය යුතුයි අනිවාර්යයෙන්ම. පිළිකාකාරක පොල්තෙල් රටේ තියනවාද කියන එක පිළිබඳ සහතිකයක් ලබා දී යුතුයි. ඒ සහතිකය පිළිබඳව තමයි ජනතාවත් අවදියෙන් ඉන්නේ. අස්සර බණ්ඩාර මහත්මයා බොහෝම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. පාරිභෝගික කටයුතු අධිකාරිය අපේ අධ්‍යක්ෂතුමනි ඔබතුමාට බෙහෙම ස්තුතියි. අපි ආයි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. දැන්වීම සඳහා කෙටි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරු අපි යලිත් විශේෂඥ වෛද්‍ය පාදිනීය මහත්මයාත් එක්ක කතා කරමු.
ගයන්න වයන්න හරිම තැනින් පටන් ගන්න. ගුවන් විදුලි සංගීත තක්සලාව SLBC Music Academy දුරකථන 0112 69 48 51 0112 69 41 08 072 332 799 ගායන වාදන පාඨමාලා කාලය මාස 6යි. මොකද සඳුන් බර කල්පනාවක මේ සැරේ අවුරුදු උත්සවේ නැති වෙයි නේද? ඉතින් මං හිතාගෙන හිටියේ මේ සැරේත් අවුරුදු කුමාරයාට යන්න කියලා. මම නම් ඔන්න ඇප්ලිකේෂන් එකක් දැම්මා. මේ සැරේ අවුරුදු උත්සවේ තියෙනවද? ඕ හැබැයි මෙහෙ නෙමෙයි. එහෙනම් කොහෙද? වෙළඳ සේවය. සත්මුතු පරපුර දිනෙව්ව සූරිය කිරෙන් දෙව්ව. හොඳයි දැන් ඉතින් වෙලාව 8:25යි. ඔබ දුරකථනයේ රැඳී ඉන්න ඔබට ඉඩ දීලා ඉන්නම් ආයිබෝවන්. ආයිබෝවන්ද මම ආඩිගමින් ප්‍රේමරත්න. ඔව් මහත්මයා. ඔව් මට ડોක්ටර් කෙනෙක්ට ගහන්න පුළුවන් මේ පොල් තෙල් කාපුවාම කොලෙස්ටරෝල් හැදෙනවා කියලා ලොකු මතයක් තියෙනවා මේ හැමෝම කියනවා කොලෙස්ටරෝල් හැදෙනවා තෙල් කන්න එපා කියලා. ඒක කොහොමද කියලා චුට්ටක් දැනගන්න කැමතියි. හොඳයි 2.64 දුරකථන ඔබ වෙනුවෙන් විවෘතයි. අද සාර්වභාගීව අපි මේ පොල් තෙල් ගැනයි කතා කරන්නේ. අපි නම් ඔය ලිස්සලා යන්නේ නැහැ. හරියට ඇත්ත කතා කරනවා. ඔය අහපු ප්‍රශ්නට උත්තර දීලා ඉමු ડોක්ටර්. පොල් තෙල් පිළිබඳ මේ ඔය තියෙන දුර්මතයක් තමයි කොලෙස්ටරෝල් හැදෙනවා කියලා අපි කියන්නේ. ඇත්තටම ඒකේ මේ කොලෙස්ටරෝල් වලට හොඳ පැත්තට දැන් අපේ කොලෙස්ටරෝල් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි LDL කොලෙස්ටරෝල් එකට තමයි අපි නරකයි කියලා කියන්නේ. HDL කොලෙස්ටරෝල් එකට තමයි අපි හොඳයි කියන්නේ. පොල් තෙල් නිසා අපිට වෙන්නේ HDL කොලෙස්ටරෝල් වැඩි වෙන එක. ඒ කියන්නේ අපිට සුවදායක දෙයක්. ඒක හින්දානේ හෘද රෝග පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨම මේ විශේෂඥ වෛද්‍යවරයා වෙච්ච DP අතකෝරාල මහත්මයා දරුණු විදිහට මේ පොල් තෙල් වල වටිනාකම රැක ගන්නට උත්සාහ කරේ. මොකද එතුමානේ රෝග වලට ප්‍රතිකාර කරන එතුමා දකිනවා කොලෙස්ටරෝල් මේ පොල් අපේ කාපු කට්ටියට ඒක ලෝකෙම දැන් තියෙන දැනුම තමයි පොල් තෙල් කන අයට හෘද රෝග අඩුයි. හෘද රෝග විතරක් නෙමෙයි හෘදය හරහා ගිහිල්ලා හැදෙන අංශභාග වැනි රෝගත් බෙහෙවින්ම අඩුයි කියලා. ඒක නිසා ලෝකයේ අද මේ පොල් තෙල් වලට කියන්නේ සුපර් ෆුඩ් එකක් කියලා. ඒ කියන්නේ ඊ타ත්ම ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාරයක් හැටියට තමයි පොල් තෙල් හඳුන්වන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ පොල් තෙල් විශේෂයෙන්ම මේ බටහිර රටවල් වල මිනිස්සු උදේට පොල් තෙල් හැඳි දෙකක් බීලා යන මිලිග්‍රෑම් 30ක් විතර ප්‍රමාණයක් ග්‍රෑම් 30ක් විතර ප්‍රමාණයක් ඒ අය පරිභෝජනය කිරීම දෛනිකව සිද්ධ කරන ගානට ඇවිල්ලා තියෙන. ඒක නිසා ඉතින් අපිට හැඳි දෙකක් බිබින්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පොල් සම්බෝල හදා ගැනීමේ තාක්ෂණයක් අපිට තිබ්බා. ඒක නිසා මේ පොල් පරිභෝජනය. ඒතකොට පොල් ඇත්තටම හෘදයට විතරක් නෙමෙයි ඒක මේ ස්නායු පද්ධතියට මොළයට ඉතාමත්ම වටිනා දෙයක් හැටියට සලකනවා. දැන් ෆිට් එක හැදෙනකොට අපි පොල් තෙල් වලින් සමහර ක්‍රමවේදයන් තියෙනවා කීටෝජෙනික් ඩයට් කියලා. අපිට ඒ ෆිට් එක නැත්තම් අපිට හැදෙන අපස්මාර තත්වයන් නැත්තම් වලිපු තත්වයන් අඩු කරගන්නට ඒක ප්‍රතිකාරයක් හැටියටම පාවිච්චි කරනවා පොල් තෙල්. ඒ විතරක් නෙමෙයි අර අපි දකිනවා අපේ පැරැන්නෝ මැරෙන දවසටත් සිහියෙන් හිටියේ. අපි සිහියෙන් මැරෙන අර මේ හිස හදා මිනිසා හදා රට හදමු කියලා මේ සංකල්පයක් ඉදිරිපත් කරන මඩිහේ පඤ්ඤාසී හාමුදුරුවෝ එතන අන්තිම කාරණේ තියෙන්නේ අපි අපේ මරණය සැලසුම් කරගමු. අපි සිහියෙන් මැරෙමු කියන එක. ඒක තමයි අපේ දේශීයේ තිබ්බ සංකල්පේ. නමුත් බටහිර ජාතීන් අසීහෙන් මැරෙන්නේ. ඒ කට්ටිය මැරෙන්න වයසට යනකොට එයාගේ ළමයි ටිකක් නැහැ කවුරුවත් නැහැ. එයා මහලු මඩම් වලට යනවා. මහලු මඩම් වලට ගියාම කොහොමටත් ඒ අය කරගෙන හිටපු රැකියාවයි ඔක්කොම අයින් වෙලා බොහොම අසරණ තත්යකටපත් වෙලා මානසිකව බිඳ වැටෙනවා. එතකොට කරන්නේ කොක්ටේල් එකක් කියලා බේත් වර්ග 6ක් 7ක් විතර එයාට දෙනවා. පොඩ්ඩක් 80න් වාගේ ඔය ඉඳලා තමයි ඒ අය මිය යන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් සිහියෙන් මිය යෑම පිළිපැදපු જાතියක් අපේ සංස්කෘතිය. ඒක නිසා කායික සෞඛ්‍ය විතරක් නෙමෙයි මානසික සෞඛ්‍ය විතරක් නෙමෙයි ආධ්‍යාත්මික සෞඛ්‍යත් ඉහළ තබා ගැනීම සඳහා මේ පොල් තෙල් උපකාරී වුණා කියන එක තමයි එතනදී පාවිච්චි වෙන්නේ. ඊට අමතරව දැන් මම විස බීජනාශක ගුණය
මේකේ විශාල වශයෙන් තියෙනවා. දැන් සමහර පුද්ගලයන් අර කහ ඇත්ත පිරිසුදු කහ හැබැයි චූටි ප්‍රමාණයක් අර පොල් තෙල් හැඳි දෙකට මං කිව්ව පොල් තෙල් හැඳි දෙක ගන්නකොට ඒ අය බොණ්ඩ කලින් උගුර ඒ කහ ඒකෙන් කලත්තලා පාවිච්චි කරන ආකාරයේ දේවලුත් පළ වෙලා තියෙනවා. ඉතින් මේ බටහිර ලෝකේ කරන දේවල් අපි මේවා කරන්න කියනවා නෙමෙයි මම. නමුත් ඒ අය ඒ විදිහ ක්‍රමවලින් පොල් තෙල් වල වටිනාකම තියාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ විතරක් නෙමෙයි හැම එතකොට දත් වලට කෙස් වලට ඒ හැම දෙයකටම ඔය අද තියෙන ද්‍රව්‍ය නෙමෙයිනේ දා තිබ්බේ පොල් තෙල් පාවිච්චි කරා තැඹිලි තෙල් ඒ දවස්වල පාවිච්චි කරා. ඒක නිසා මොළයටත් හෘදයටත් අනික චුරේ කොටස් වලටත් විශාල සෙතක් සලසන ද්‍රව්‍යයක් හැටියට තමයි නැත්තම් සුපර් ෆුඩ් එකක් ඉතා ඉහළ ගණේ ආහාරයක් හැටියට තමයි මේ පොල් තෙල් පාවිච්චි කරන්නේ. හොඳයි පොල් තෙල් ගැනයි කතා කරන්නේ. ඔබ කතා කරනවා ආයිබෝවන් ඔබටත්. ආයිබෝවන් මේ වෛද්‍ය හලෝ අහන් ඉන්නේ. වෛද්‍යතුමාගෙන් අවසරයි මේ මම මාතලේ රත්තොට මේ පුෂ්පලතා දසිල්ව කතා කරන්නේ. මේ පැත්තේ මේ දෙසැම්බර් ජනවාරි වෙනකොට පොල් තෙල් මිදෙනවා. මේ නමුත් මේ දැන් මිදෙන්නේ නැහැ නේවා. ඒක තමයි අපි දැන් මං කිව්වේ ආසියා පැසිෆික් විද්වත් සමුළුවේදී පොල් තෙල් පිළිබඳ ගත්ත ඒ කට්ටිය පැහැදිලිව කියන පොල් තෙල් තව ඒවා එක්ක මිශ්‍ර කරන්න එපා කියලා. ඔබ කිව්වා වගේම පොල් තෙල් මිදෙන්නේ නැහැ. ඒ වගේම සමහර මේ ද්‍රව්‍ය තියෙනවා ඒකට විවිධාකාර දේවල් ඒ වගේම සීනි වලට දැන් කූඹි එන්නේ නැහැ. ඒ වගේම තමයි ලුණු පොල් කට්ටේ ලුණු බැඳෙන්නේ නැහැ නේද? ඉස්සර ඇත්ත ලුණු තිබ්බ පොල් කට්ටේ ඉස්සර එළියේ ලුණු බැඳෙනවා කියලා එකක් තිබ්බනේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා අපි ස්වභාවයෙන් ඈත් වෙලා ඉන්නේ. අපි විවිධාකාරී රසායනයන් දැනගෙන හෝ නොදැන පාවිච්චි කරන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ළඟදී පළ කරලා තියෙන දත්ත වාර්තාවේ තියෙන්නේ මේ permitted preservatives. ඒ කියන්නේ අනුමත රසායනයන් කිලෝ 4.5ක් ලංකාවේ එක පුද්ගලයෙක් වසරකට පරිභෝජනය කරනවා. එතකොට හිතලා බලන්නකො වසරකට මේ කිලෝ 4.5ක් අවම වශයෙන් මේ නිර්දේශිත වස කනවා අපි. ඒ නිර්දේශිත E numbers කියලා කියන්නේ නිර්දේශිත. ඊට අමතරව වසවිස ලෝකේ වැඩිම පරිභෝජනය කරන රට නිසා මේක අපි දිගින් දිගටම කියනවා. සාමාන්‍ය ලෝකයේ අනිත් රටවල් වල වස ඒකක ඇග්‍රෝකෙමිකල්ස් කියලා අපි කියන නැත්නම් මේ කෘෂි රසායනයන් පාවිච්චි කරන්නේ යුනිට් 7ක් විතර සංඛ්‍යාව තමයි ලෝකයේ අනිත් රටවල්. අපි 280ක් කනවා. අපි අසලකවත් රටක් නෑ. අපිට පස්සේ ඉන්න රට ඉන්නේ මේ කේරළ කියන කලාපේ පිරිස් තමයි අපි ළඟට පාවිච්චි කරන. ඒ කට්ටිය 160යි පාවිච්චි කරන්නේ. ඉතින් මේ කාරණා ඒ වගේම තමයි බිලියන් 250ක් විතර බිලියන. ඒ කියන්නේ අපේ බජට් ඩෙෆිසිට් එක තියෙනෙත් නැත්නම් අයවැය පරතරේ තියෙනෙත් බිලියන 800යි. හැබැයි බිලියන 250ක් විතර වසවිස මේ පොළොවට දාන්න මේ වසරකට ගෙනල්ලා හෙලනවා. ඒක නිසා අපේ අරිය ගංගා රටාවක් තියෙන. ඒ ගංගා රටාවට මේ වසවිස ටික එකතු වෙනවා. ඒක නිසා වතුරද කෑමද ඔක්කොම වසවිස. ඒක නිසා මම මෙතෙන් ඍජු ප්‍රශ්නයක් අහන්න ඕනේ පාදිනි මැතිතුමා. දැන් කොරෝනා කාලෙදිත් ඔබතුමාලා PCR හරියට කෙරෙන්නේ නැහැ කියලා ඒකට කතා කළා. මේකේ සැලැස්ම හරි නැහැ. මේකේ ක්‍රමවේදය මේකයි කියලා කිව්වා. රටේ පිළිගත්ත ડોක්ටර්ස්ලා විදියට මෙච්චර විස කවනකම් බලන් ඉන්නේ ඇයි? ඒක තමන් අර මැතිනේ කතාවට තා චුට්ටක් කියලා එන්නම්. ඒකෙන්ම තේරුම් ගන්නවා ඔබතුමිය අපි පොල් තෙල් කියලා නම ගහලා තියෙන පොල් තෙල් කියන නැත්නම් පොල් තෙල් වල තියෙන වටිනා අර සුපර් ෆුඩ් එක නාමය පාවිච්චි කරලා පොල් තෙල් නොවන දේවල් කලවම් කරපු දෙයක් තමයි අපි කඩෙන් ගන්න. ඒකින්ද තමයි ඔබතුමිය මාතලේ ඉන්නවනම් මමත් අපි මගේ පාදෙනිය කියන නමත් අපි මාතලේ පාදෙනියේ. ඉතින් ඒක නිසා අපි ඒ දවස්වල අපේ ගමේ පොල් තෙල් හින්දා ඔය සෙක්කුවෙන් හින්දා ඊට පස්සේ තමයි මෝල් ආව. මෝල් වල ගිහින් හිඳගත්තා. ඔය ඔබතුමී අයහක දාන ගෙදර පොල් කුඩු ටික අර රැන්සිඩ් වෙන්න නැත්නම් අර තෙත් වෙන්න නොදී ඒ ගමම්ම අවුවේ දාලා හොඳින් වේලාගෙන හො දැන් කට්ටිය කියන අවන් එකේ දාලා වේලා ගත්තත් කමක් නැහැ කියලා. එහෙම වේලාගෙන අරගෙන ගිහිල්ලා පොල් මෝලකට දුන්නා නම් ඒ කට්ටිය ඒකෙන් සාමාන්‍යයෙන් අර පොල් වලින් එන ප්‍රමාණයෙන් 120ක විතර පොල් තෙල් ප්‍රමාණයක් ඒ අපි අයින් කරන පොල් කුඩු වල තියෙනවලු. ඒකෙන් ගන්න පොළ. එහෙම නැත්නම් ඉතුරු වෙන පොල් කීපයක් වේලලා ඒ තාක්ෂණය මං කියලා දෙන්න දෙයක් නැහැ. මට ඔබතුමීලාගේ ඉගෙන ගන්න තියෙන එක ඇත්තටම ඒ පොල් වල මද කපලි වල කොප්පරා කියලා කියන අරගෙන ගිහිල්ලා දීලා ඒ පොල් තෙල් හදා ගන්නවන විතරයි ඔබතුමී බලාපොරොත්තු වෙන ආකාරයේ පොල් තෙල් හම්බෙන්නේ. ඊළඟට ඔබ අහපු ප්‍රශ්නේ මේ වස කණ එක ගැන. දැන් මේක තමයි අපි දැන් දිගින් දිගටම කියන්නේ. දැන් අපි 2013ත් මේ පොල් තෙල් සහ මේ වස කෑම ගැන කතා කර අපි බලන් ඉන්නවාද කියලා නේ. අපි බලන් ඉඳලා මේකට
විරුද්ධව සටන් කරලා තියෙනවා. දැන් වස බෝතලේ ගහලා තියෙනවා මිනිඔලුව යට කටු දෙකයි. එහෙම තියෙන බෝතලෙන් මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් කියනවා good agricultural practices කියලා. ඒ කියන්නේ වස සුදුසු නැති බව ඒ කට්ටිය දැන් කියනවා. හැබැයි දැන් කියනවා වස පොඩ කෑවට කමක් නැහැ කියලා. ඒ කියන්නේ නිර්දේශිත වස ප්‍රමාණය කියලා. දැන් කොහොමද ළමයෙකුට කියන්නේ බුද්ධිය තියෙන ළමයෙකුට නැත්නම් තාර්කිකව හිතන ළමයෙකුට අපිට කිය හැකිද වස පොඩ කෑවට කමක් නැහැ කියලා මිනිමුළුව යට කටුවයි තියෙන. වස මේ රටට මේ පොළවට මේ කෑමකට දැමීම සම්පූර්ණයෙන් තහනම් කරගතුයි. ඒක නිසා ඔබ අහපු ප්‍රශ්නෙට ප්‍රායෝගික උත්තරේ මේකයි. දැන් එක හේතුවක් තමයි අපි හිතමුකෝ අපි දැන් මේ පොල් තෙල්ම දැක්කා කියලා දැන් මේ සිද්ධියම ගමුකෝ. එතකොට මේ කලවම් කරන ලද පොල් තෙල් දැක්කා. එතකොට කලවම් කිරීම ලංකාවේ නීතිගත කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමෙයි ප්‍රමිති ආයතනේ. ඔය වගේම ප්‍රශ්නයක් මීට කලින් ආවා. සැමන් ටින් වල පණුව හිටියා. සැමන් ටින් වල පණුව හිටපුවාම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිහිල්ලා සැමන් ටින් වල පණුව ඉන්න සැමන් ටින් ඔක්කොම ගන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ මේ ප්‍රමිති ආයතනයේ සාකච්ඡාවක් යනවා. පණුව දෙන්නෙක් හිටියට කමක් නැහැ කියලා. එතකොට මේ තමයි ප්‍රමිතිය ලංකාවේ. ඊට පස්සේ පණුව දෙන්නගේ එක සාකච්ඡාව ගිහිල්ලා එක පණුවට බැස්සා. දැන් එක පණුවෙක් හරි ඉන්නවනම් සැමන් ටින් එකක ඒ සැමන් කන්න පුළුවන් කියලා සාමාන්‍ය තර්කයක් තියෙන කෙනෙකුට කියන්න පුළුවන්ද? ඒකින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේකින්ද තමයි මෙතන අපි යෝජනා කරනවා මෙතනදී මේ ආහාර සම්බන්ධයෙන් අවසන් තීරකයා විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. සෞඛ්‍ය ආහාර පනත ලංකාවේ ආහාර පනතක් තියෙන අවුරුදු 40ක් විතර පරණ එක. පිටු 27යි තියෙන වෙන රටවල් වල ආහාර පනතේ පටුනම ලොකුයි පිටු 300ක් 400ක් තියෙනවා. මේ රටේ ආහාර පනත මේ මං ගෙනල්ලත් තියෙනවා. ඒ ආහාර පනතම පිටු 27යි. ඉතින් මේක තමයි තියෙන ගැටලුව. එතකොට මේ 1980 ආපු එකක්. ඒ කියන්නේ අදට වසර 42කට කලින්. ඊට පස්සේ ආහාර ගැන කොච්චර දේවල් වෙනස් වෙලා තියෙනවද? මේ පිටු 19 ඇත්තටම 27කුත් නැහැ. මේ එතකොට මේ පනත මේක මදි. මේකෙන් අපිට කටයුතු කිරීමට ප්‍රමාණවත්. දෙවෙනි කාරණය තමයි අපේ ආහාර පනත අභිබවා යන්න මේ කියන පාරිභෝගික හෝ එහෙමත් නැත්නම් මේ SLSI කියන මේ ප්‍රමිති ආයතන වලට පුළුවන් වෙලා තියෙනවා. ඒකනේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා මේ තෙල් වර්ග අයින් කරන්න කියලා ප්‍රමිති ආයතනය කියනවා. ඒ තෙල් වර්ග දැන් මේකේ අපි තේරුම් ගන්නවා. සමහර රසායන විද්‍යාඥයෝ කියනවා ඊපෙරද මේ ඇෆ්ලටොක්සින් ගෙදරේ පොල් තෙල් වලක් තියෙනවා පොඩ්ඩක් ඒවා කෑවට කමක් නැහැ කියලා. මෙහෙමනේ මේවා අපි හිතන තරමේ මේවා මේ මුදලෙන් ගත්තාම බිලියන 40 50 ව්‍යාපාරනේ. එතකොට බිලියන 40 50ක් කියන්නේ කෝටි 40000ක් විතර. එතකොට කෝටියක් දෙකක් කටට දාලා ඉවරලා මේ ඉන්න විද්වත්තු කියන කට්ටියත් මේ අනික බටහිර උගත්කමමනේ තියෙන සමහරව ඇත්තටම විද්වත්තු ඇත්තටම හිතනවා ඇති ඒක ඇත්ත කියලා. ඉතින් ඒක හොඳම වැඩේ තමයි තියෙන්නේ අන්නේ කියපු මහාචාර්යවරු ටික එක්කරන් එන්න අපි ඒ කට්ටියට කවමු මෙව්වා. මේ ඇෆ්ලටොක්සින් ටික දීලා බලමු මේ කට්ටිය අක්මාවට මොකද වෙන්නේ? මොකද ලෙඩ වෙච්චාම අපි ළඟට එන්න ඕනේ නේ. ඒක නිසා ලෝකේ පුරාම ඔබතුමා කියන්නේ මේ රටේ ඒ පිළිගත් ආයතන දෙක තුන මේවා පරීක්ෂණය කරන්න සහ ප්‍රමිතිය ලබා දෙන්න තියෙන හොයලා බලන්න තියෙන ආයතන සල්ලි අරගෙන මේවා රටට බෙදා හරිනවා කියලාද? නෑ දැන් ඔබ කිව්ව පුද්ගලයා කියනවනේ ඇෆ්ලටොක්සින් ටිකක් කෑවට කමක් නෑ ඒක කොහොමදත් ආහාරය තියෙනවා කියලා කියනවනේ ওই විදිහම කතාවක් කිව්වා කෘෂිකර්ම අර මේ මොකද්ද මේ හිටියානේ කෘෂිකර්ම අමාත්‍යාංශෙත් හිටියා එක නිලධාරියෙක් එයා මේ විද්වත් වෘත්තිකයන්ගේ සමුළුවටම ඇවිල්ලා කිව්වා මේ මම හිටපු තැන එයා දැක්කේ නෑ මම ඉන්නවා කියලා මේ ආසනික් කියන්නේ ලෝකේ වසවලට කියන තවත් වචනයක්. ආසනික් මේ දරුවන්ගේ සිරුරේ වර්ධනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. මේ නාලිකාවක කිව්වා. මගේ ළඟ ඒ වොයිස් ක්ලිප් එක තියෙනවා. මම ඒ කාලේ ජනාධිපති හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා මම පැමිණිලි කරා. ඒ කියන්නේ ලෝකේ කියන්නේ නැති දෙයක්. අපි දැන් මං කිව්වා මං ලංකාවේ වෙච්ච අර ඔබතුමාට මතකද ගාල්ලේ මරණයක් වුණා මේ විදිහට ආසනික් පොඩ දීලා. ඒක ඒතර මං කියන මරණ තීන්දුවත් වැරදිනේ. මොකද මේ ආසනික් එතකොට 1960 ගණන් වල මේ මරණය කරන්න මිනිමැරුම සඳහා පාවිච්චි කරපු ද්‍රව්‍ය ආසනික් කියන එක දරුවන්ගේ වර්ධනයට අවශ්‍යයි කියනවා රජයේ සේවකයෝ. ඒක නිසා අපි යෝජනා 4ක් කරා. පළවෙනි එක තමයි අපි කිව්වා මීට පස්සේ දැන් මෙතන තියෙන්නේ අපි හිතමුකෝ අපි විස ආහාරයක් තියෙනවා කියලා දැනගත්තා කියලා. එතකොට අපේ මේ සඳහා ක්‍රියාත්මක වෙන්නේ අපේ තියෙන නිවාරණ සෞඛ්‍ය ක්ෂේත්‍රය. නිවාරණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙළවරේම ඉන්නේ අපේ MOH මහත්තයානේ නැත්නම් අපි කියනවානේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහත්මයානේ. දැන් මෙතුමා ගිහලා මේ වගේ ආහාරයක් අල්ලගත්තා කියන්නකෝ. අද තියෙන නීතිය යටතේ තියෙන්නේ අපි ඔප්පු කරන්න ඕනේ මේකේ විස තියෙන්නේ කියලා. ඔය කියන විද්වතුන්ට විරුද්ධව. ඒතර ඔප්පු කරන්න ගියාම මේ වෛද්‍යවරයාට රසායනගාර පහසුකම් පිළිවෙත් සීමා පැනවෙනවා. සාමාන්‍යව පරීක්ෂණ සඳහා මිලියන් 1-2 වාගේ යනවා සල්ලි ගණන් ඒ විස ඔක්කොම ඔප්පු කරන්න. ඒතර අපි පැහැදිලිම මොන විසද තිබ්බේ කියලා මෙතනදී ඔප්පු කරන්නට අවශ්‍යයි. ඊළඟට නීති ආධාර සීමා සහිතයි අපේ වෛද්‍යවරුන්ට ලැබෙනවා. ඒක නිසා අපිට ඔප්පු කිරීම
ප්‍රායෝගික කරන එක ලොකු ගැටලුවක් වෙනවා. ඒක හින්දා තමයි අපි යෝජනා 4ක් කරේ ඒ தත්ත්වය පිටු දැකීම සඳහා. එකක් තමයි අපි කිව්වා මේ ආහාරයක් විකුණන කෙනා එයා කියන්න ඕනේ තමන් විකුණන්නේ මොන ආහාරද. මේ පොල් තෙල් වලට ආදේශ කරොත් එයා කියන්න ඕනේ මේ පොල් තෙල් කලවම් කරපුවාද නැති ඒවාද. එතකොට කලවම් කරේ නෑයි කියලා කලවම් කරලා තිබ්බොත් එතනින් වැරද්ද පටවන්න පුළුවන් විදිහට නීති රාමුව වෙනස් වෙන්නට අවශ්‍යයි. ඊට පස්සේ ඇත්තටම කියනවා නම් බටහිර රටවල් වල තියෙන්නේ මේ පොල් ගස් කොහෙද වැවුනේ? ඒ වැවපු ප්‍රදේශයේ ආම්ලිකතාවය පස්සේ කීයද? ඒකේ වසවිස තිබ්බද? මේකට වසවිස රසායනික පොහොර දැම්මද? මේක රසායනික හෝමෝන වර්ග සහ අනිකුත් කෘෂි රසායනයන් පාවිච්චි කරාද? ඊට පස්සේ පොල් කැඩුවට පස්සේ කොහෙද තිබ්බේ? ඒක සඳහා කල්තබා ගැනීම සඳහා රසායනයන් පාවිච්චි කරාද? අර ප්‍රොෆයිල් කියලා කියන්නේ ඒ ආහාරයේ සම්පූර්ණ දීර්ඝ වාර්තාවක් දෙන්න ඕනේ ඒ ආහාරයේ වෙළඳපොළට දාන කෙනා. ඒක ගිහිලා නිරීක්ෂණය කරන කෙනා නෙමෙයි දාන කෙනා. ඒ වගකීම් සහිතව දුන්නාට පස්සේ තමයි නීතියෙන් ඒ ආහාරයක් හැටියට වෙළඳපොළට දාන්න ඉඩ දෙන්නේ. දෙවෙනි කාරණේ තමයි අර ඔබ අහපු ප්‍රශ්නේ. ආහාර පනත ක්‍රියාත්මක කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ආහාර සම්බන්ධ කටයුතු වලදී අවසන් තීරකයා විය ආහාර විතරක් නෙමෙයි සෞඛ්‍ය සම්බන්ධ කටයුතු වලදී ප්‍රමිති ආයතනයටවත් නැත්නම් පාරිභෝගික අධිකාරියටත් අපිව අභිබවා යන්න හැකියාව නොතිබිය යුතු. දැන් මේ සිද්ධියේදී පැහැදිලිවම අපිව අභිබවා ගියානේ. අපි අධ්‍යක්ෂ ජෙනරාල් වල කිව්වනේ මේ පිළිකාකාරක මේ පොල් තෙල් අයින් කරන්න මේවා දෙන්න එපා කියලා. ඒ වගේම තමයි ඔය කියන සැමන්ටින් සිද්ධියේදී අනිල් ජයසිංහ මහත්මයා පැහැදිලිව කිව්වනේ ඒ සැමන්ටින් වල පණුව ඉන්න එක දෙන්න එපා කියලා. නමුත් වෙළඳපොළ නිකුත් කරන ප්‍රමිති ආයතනේ කටයුතු කර අපි ඒකට මැදිහත් වෙලා තමයි අපි ඒක නවත්තර කරේ අපි අගමැතිතුමාට කියලා. ඉතින් මේ වගේ නේ කටයුතු තමයි මේක කියන අභිබවා යාමට නීතියෙන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ප්‍රමිති ආයතනේ ගැසට් එකක් 2018 ගහලා තියෙනවානේ පොල් තෙල් කලවම් කරන්න පුළුවන් කියලා ලෝක මතයට විරුද්ධව. ඒතොර මෙව්වා පිළිබඳ අවසන් තීරකයා විත් සෞඛ්‍ය අමාත්‍යාංශය. තුන්වෙනි කාරණේ බලවත් මදිද මෙතෙන්දී? නීතියෙන් බලවත් මදි. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේම ගන්නකො අපි පොල් තෙල් පිළිකාකාරක තියනවා කියලා අපේ ENOH එක. ඒ කියන්නේ අපේ මේ පිළිබඳ වගකීම් දරන ඒකකයේ ගිහිල්ලා කිව්වා මේ පොල් තෙල් පරිභෝජනයට ගන්න එපා කියලා. ඒ තියෙද්දිනේ මේ ප්‍රමිති ආයතනයේ ඒ කරුණු මේ අයින් කරලා ඔය ඔබතුමා කිව්වා වගේ ඇෆ්ලටොක්සින් කොහොමදත් ආහාරය තියනවා වගේ කතා කියලා එළියට දැම්මේ. ওই දෙන තමයි කෘෂිකර්ම අමාත්‍යාංශේ. වසවිස එපා කියලා අපි කියනවා. නමුත් වසවිස කියන එක ඒ කට්ටිය කියනවා වසවිස පොඩ තිබ්බට කෑමේ කමක් නැහැ කියලා. ආහාරයේ අධිකාරීත්වය අපි නම් තියෙන්නේ. අපි වෛද්‍යවරුණ. අපි කියන එක මේක ඇත්තටම මාධ්‍යවල කතාවක් විතරක් වෙලා තියෙන්නේ. අපි සටන්නේ කරන්නේ මේක. අපි නීතියෙන් බලවත් නම් අපි නීතියෙන් ඒ කියන්නේ ආහාරය වෙළඳපොළට දාන කෙනා ඒ ආහාරයේ ප්‍රමිතිය පිළිබඳ වගකීම දැරීම සම්බන්ධ කරලා තියෙනවා නම් ක්‍රමවත්ව නීතියනොත් බැඳීමක් එක්ක ඊළඟට එහි අවසන් තීරක කාර්ය අපිට පැවරෙනවා නම් නීතියෙන් අපි මෙතනදී බලවත් වෙනවා. ඉතින් ඒ තුල මේක ආරක්ෂා කරගන්න පුළුවන්. තුන්වෙනි යෝජනාව. ওই යෝජනා දෙක තමයි මූලික වෙන්නේ. තුන්වෙනි යෝජනාව. දැන් මේ ටික දැනගත්තා කියන්නකො. දැන් මේ සිද්ධිය සම්බන්ධව ඔබ අහපු ප්‍රශ්න. දැන් මේ පොල් තෙල් කාර්යෙන්න මොකද වෙන්නේ මේක ගෙනාපු අයට? ඉතින් මොනවා වෙනවද කියලා අපි දන්නේ. ඒක නිසා අපි කිව්වා විශේෂ උසාවියක් පනවන්න කියලා. දැන් අපි දන්නවා වාණිජ උසාවිය කියලා තියෙනවා. වාණිජ ඒවා සම්බන්ධයෙන් කාර්යක්ෂම නීති ලබා දෙන්න තීන්දුව ලබා දෙන්න තමයි වාණිජ උසාවිය කියලා ගත්තේ. ඒ වගේ ආහාර සහ පාරිභෝගික සම්බන්ධ වෙනම උසාවියක් පිහිටවන්නට කියලා. එතකොට අපිට සමහර නඩු තීන්දුව එහෙම ඉතා වේගෙන් ඕනේ. මොකද මේ ආහාර වගේ දේවල් නරක වෙනවා. නරක වෙන නිසා ඒකෙදි ඇත්තටම හොඳට ව්‍යාපාරي කරපු කෙනෙකුටත් අසාධාරණයක් වෙන්න පුළුවන්. පැමිණිලි කවුරු හරි උසාවියට ගියොත් ඒ වගේම තමයි නිවැරදි ආහාර මහජනතාවට ලැබීමේ අයිතිය තියෙනවා. ඉතින් මේ දෙක තහවුරු කිරීම සඳහා ආහාර පිළිබඳ සහ පාරිභෝගිකය පිළිබඳ වෙනම උසාවියක් නිර්මාණය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි හතරවෙනි කාරණය තමයි අර ඔබ කිව්වා වගේ රජයේ වැටුප් ලැබමින් මේ කම්පැනි සඳහා වැඩ කිරීම කියන එක මේක අලුත් දෙයක් නෙමෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේත් එහෙම පිරිස් ඉන්නවා. මේ කියන ආයතන වලත් ඒ වගේ පිරිස් ඉන්නවා. ඒ වගේම සමහරවිට අපේ වෛද්‍යවරුත් ඉන්නවා. ඉතින් මේ අය රජයේ වැටුප් ලැබමින් කෙනෙක් දැන් අපේ හිටපු මතකනේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම්තුමෙක් තනතුරෙන් පස්සේ ගිහිලා මේ විශ්‍රාම ගත්තට පස්සේ ගිහිල්ලා කිරිපිටි සමාගම ලංකාවේ ප්‍රධානියා බවට පත් වුණානේ. එහෙම ඒවා වෙන ලෝකේ රටවල් වල වළක්වනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර බලධාරීත්වයේ අවසන් තීරකයා හැටියට ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා මගේ තුවා පත් කරනකොට මගේ නෑදෑයෙක් ඇත්තනේ පත් කරන්න එපා කියලා මම ජනාධිපතිතුමාට කීව සැරයක් කිව්වා. පත් කරලා ඉවරලා මොකද කරේ? එතුමා ගිහිල්ලා කිරිපිටි සමාගමේ ලංකාවේ නියෝජිතයා බවට පත් වුණා. මේ මිලියන් 2-3ක පඩියකට. ඉතින් මේ වගේ ආත්මගරුත්වයක් නැතුව වැඩ කරන එක වෙනම කාරණයක්. හැබැයි නීතියෙන් ඒක වැට බැඳලා තියෙනවා. නීතියෙන් යම් කිසි දැන් ඕක කෘෂිකර්ම අමාත්‍යාංශෙත් එහෙමයි. රැකියාවෙන් විශ්‍රාම ගත්ත ගමන් ගිහිල්ලා අර කියන මේ වසවිස සමාගම් වල ඉහළ නිරතල දරනවා. සමහරු මේ තනතුරේ ඉඳද්දිත් නිරතල දරනවා. වෙබ් අඩවියට ගිහිල්ලා බලව මේ සමාගමේ
අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් හැටියටත් ඉන්නවා. ඒ ගමන් බලපුවම මේ පැත්තෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මේ උපදේශකයෙක් හැටියටත් ඉන්නවා. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳ අපි කිව්වේ එකයි රජයෙන් වැටුප් ලබන රජයේ ව්‍යුහයට තීන්දුව తీරන වලට හවුල් වෙන පිරිස් කිසිම ආකාරයකින් මේ සමාගම් සම්බන්ධ වීම සහ ඒ විශ්‍රාම අරගෙන අවුරුදු 5ක් යනකනුත් එවැනි තනතුරු දැරීම අහෝසි කරන ආකාරයට නීති සම්පාදනය විය යුතුයි. ඒ තුලින් තමයි මහ ජනතාව රැක ගන්න පුළුවන්. ඉතින් අඩුම ගානේ මෙන්න මේ යෝජනා හතරවත් ක්‍රියාත්මක කිරීම සඳහා මේ රට ක්‍රියාත්මක වුණොත් මෙය ඇත්තටම මේ වීදි සටනක් නොවි මේක ඇත්තටම පැහැදිලි මේ මිනිස්සුන්ගේ අනාගතෙත් එක්ක යන අනිත් එක මේක ඊයේ අර මේ මට සම්බන්ධ වෙච්ච එක විද්වතෙක් මායක කිව්වේ මම ඒකෙදි මගෙන් ඇහුවා අර මාධ්‍ය වලින් එලවෙලවම ඇහුවා මේක කියන ඔබතුමා කියන්නේ මිනිමරුමක්ද කියලා. මම උත්තර නොදී ඉඳලා අස්මෙන්න මං කිව්වා ඔව් දැන් මෙහෙම වෙඩිල් තියලා මරණ කෙනා එක සැරේම මරනවා. මේක ටික මැරුමක්. ඒක නිසා මේක මිනිමරුමක් හා සමානව කියලා ගන්න පුළුවන් කියලා. ඒක අහගෙන ඉඳලා මට එක මහත්මයෙක් කියනවා මේක ජීනොසයිඩ් එකක්. මොකද ලෝකේ යම්කිසි ජාතියක් විනාශ කිරීම සඳහා ආහාරය පාවිච්චි කරලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මේක ඇෆ්ලටොක්සින් එක අහුවෙච්ච එකනේ. අහුනේව කීයක් එනවද? ඇයි පොල් තෙල් කලවම් කිරීම සඳහා ලෝක නිර්ණයට අයින් වෙලා මෙච්චර සුපිරි ආහාරයක් කියපු පොල් තෙල් ටික මේ ඉඩ දුන්නේ? ඒක නිසා මේ පනත් වෙනස් වෙන්න අවශ්‍යයි. මේ රටේ මිනිස්සුන්ට, මේ රටේ ළමයින්ට, මේ රටේ ගැබිණි මාතාවන්ට ඉස්සරහ දරුවෙක් බිහි කරන් ඉන්නට ඒ අයට ආදරයක් තියෙනවා නම් මේ අපි කියන හින්දා නෙමෙයි. මේ රටේ මේක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්, මේක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. වෛද්‍යවරු හැටියට විතරයි මේක අපි විතරයි කතා කරන්නේ. එතනයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් දේශපාලනය කරන අය කතා කරන දේශපාලන වාසි ගන්න. ඒක නෙමෙයි මෙතන කරන්න ඕනේ. මේ පක්ෂ දේශපාලනේ මේ රට විනාශ කරනවා. මේක දේශපාලන මතවාදීකින් එළියට ගිහිල්ලා අපේ ඉස්කෝලේට අද අතින් අල්ලගෙන ගිහිල්ලා දාන දරුවට ඉස්සරහා තියෙන කඩෙන් බය නැතුව කන්න පුළුවන් පරිසරයක් බිහි කරන්න අපි කවද්ද කටයුතු කරන්නේ? අපි මේ වසවිසට විරුද්ධව අවුරුද්දෙන් මම මේ බැලුවා මගේ ළඟ තියෙන දත්ත අපි මේ වාර්තා ඉදිරිපත් කරන්න අරගෙනම තියෙනවා අවුරුද්දෙන් 12ක් තිස්සේ 14ක් තිස්සේ. ඉතින් මේක මේ හැමදාම මේ වැඩමුළු වල සාකච්ඡාවල යනවද නැත්නම් මේ නීතියෙන් සම්මත වන ආකාරයට? ඒකයි මේ යෝජනා හතර ගෙනාවේ. අපි හිතනවා ඔන්න පක්ෂ විපක්ෂ වලට අරගෙන විසඳන්න පුළුවන් ක්‍රම හතරක් අපි දීලා තියෙනවා. හොඳයි. තාම හොඳ යෝජනා හතරක් නැත්තම් මේවා මේ උඩින් පල්ලෙන් බවුසරයක් අහු වුණාම ඒ බවුසරය අතරම උර ගන්නවා. ඊට පස්සේ ආයෙ රවුමෙන් මේවා වෙළඳ පොළට එනවා. මේ දේවල් මේ විදිහට වෙන්න බෑ. හරි ක්‍රමවේදයකට රටේ සැකසෙන්න ඕනේ. ඒ යෝජනා හතර තමයි මේ පාදිනේ මහත්මයා මේ යෝජනා කරන්නේ. ඇමතුම් කීපයක් එක දිගට ආවට ඉඩ දෙන්න විදිහක් තිබුණේ නැහැ. මොකද මේ පාදිනේ මහත්මයා කතාවට බාධා කරන්න බැරි නිසා දැන් ඔබට ඉඩ දෙන්නම්. ආයිබෝවන්. ඔව් මහත්මයා. ඇත්තම මේ ඔබතුමාට මේ පාදනීය ගරු වෛද්‍යතුමාට මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ මම අහන්න ගිය ප්‍රශ්නට උත්තරේ ඔබතුමාගේ අන්තිම මේ සාකච්ඡාවේ අන්තිම ඉරිදවකර කරුණෝනේ ලැබුණා. නමුත් ඇත්තම මට කනගාටුයි කියන්නේ මොකද ඔය ප්‍රභාකරන් කියලා තිබුණානේ ඕනෑම සිංහලයට මිලක් තියනවා කියලා ගාණක් තියනවා කියලා. ඔන්න ඔක තමයි මේ පාදනීය මේ ගරු මැතිතුමනි අපිට වෙලා තියෙන හෙනේ. ඉතින් ඔබතුමාලා ගන්න උත්සාහයට මම හිතන්නේ අපි හරිම ස්තුතිවන්ත වෙනවා. නමුත් මම හිතන්නේ ඔබතුමාම කිව්වා වගේ අවුරුදු 12ක් තිස්සේ ඔක කරනවා. නමුත් අද වෙනතුරු සාර්ථක නැහැ. ඉතින් කොතනක හරි වරදක් තියෙනවනේ. මොකද ලංකාවේ ඔක කරන්න බෑ. මේ රාජ්‍ය තන්ත්‍රයේ ඉන්න දූෂිතයෝ අන්තිම දූෂිතයෝ මුදලට මොනතරම් විනාශකාරී දේවල් කරනවද කියන එක අපි අත්දැකලා තියෙනවානේ. ඉතින් මේක වෙන මාර්ගයක ඔබතුමන්ලට ගන්න බැරි. ඒ කියන්නේ ගාමියෝ මේ මිනිස්සු මොනවා හරි වෙන දේවල් වලට යොමු කරගෙන. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ මේ තියෙන මතේ ඇත්තම අපි කියමු අපි කඩේ පොල් තෙල් ටික ඇයි අපි දිගටම ගන්නෙ? ඕනකමක් තියෙනවා නම් අපිට මේ ටික හිඳගන්න පුළුවන්නේ. ඉතින් හැමෝටම පොල් නෑ. ඒක හරි. නමුත් ගාමියෝ මේ නැති මිනිහට මොකක් හරි ක්‍රමයක් සලසලා දෙන්න ක්‍රමවේදයක් සලසන්න පුළුවන්නේ. ඔය ආර්ථික සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරි කියලා කොච්චර රාජ්‍ය නිලධාරියෝ ගම්වල ඉන්නවද ඔයාලට කටයුතු වලට. ඉතින් මම හිතන්නේ ඕක තමයි මේ ඔබතුමල්ලන්ට බුදුබවත් වෙනවා. ඔබතුමා වගේ අයට ඇත්තම ඔබතුමල්ලා හුඟක් උත්සාහ කරනවා. නමුත් ඕක එච්චර සාර්ථක වැඩපිළිවෙලක් නෙමෙයි වෛද්‍යතුමනි වෙන. හොඳයි මහත්මයා බොහොම ස්තුතියි. තව එමතුමක් තියෙනවා ඔබට ඉඩ දීලා ඉන්නම්. ආයිබෝවන්. ආයිබෝවන් සුබ දසනක් මැතිතුමනි. මේකයි මගේ අදහස. ඇත්තටම ඔබතුමා දැන් මේ කරපු කතාව ඉතාම වටිනා ශ්‍රේෂ්ඨ කතාවක්. මේක මේ වැරදි මතවාද ඔළුවේ දාගෙන ඉන්න මිනිස්සුන් ජනතාවට මේක හොඳ ඔබතුමා දුන්නේ හොඳ පණිවිඩයක්. පළවෙනිම ඔබතුමාගේ ප්‍රණාමය පළ කරනවා. ඒ වගේම පොල් තෙල් වල වටිනාකම අපි ගොඩක් කට්ටිය දන්නේ නැහැ. සුපර් මාකට් වල දෙනවා මැතිතුමා ඔබතුමා දන්නවා ඇති මේ වර්ජින් කොකනට් කියලා ඔයිල් කියලා 1500 ලීටරයක්. ඒක මේ විශේෂයෙන් පිට රටවලට යවන්න ගහන්නේ. නමුත් ලංකාවේ කැමති කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ තරම් වටිනාකමක් තියෙනවා මේ පොල් තෙල් වල. ඒ වගේම මට කියන්න තිබෙන්නේ දැන් දැන් මේක අපි ඉන්නේ පොල් ත්‍රිකෝණීය මැතිතුමා. මෙහි තියෙන පොල් මෝල්
අපි ගිහිල්ලා දැන් මේක මේ අලුතෙන් අහසින් කඩාවැටුණු ප්‍රශ්නයක් නෙවෙයි දැන් ඔය යන මාධ්‍ය වල යන ඒවා. පැහැදිලි අපි ඉතින් මෙහෙ ඉතින් පොල් ත්‍රිකෝණ කිව්වට පොල් වතු තිබ්බට මෙහෙ පොල් පිටරට පටවලා එහෙම පිටිකර පැකට් එක මෙහෙ ගෙනලා හොද්දට දානවා. ඉතින් එහෙම මිනිස්සු අපි ඉතින් දැන් පාදින මහත්මයා මෙතෙන්දී අර මතුවෙච්ච කාරණාව තමයි මේව ක්‍රියාත්මක කරගන්න පුළුවන් වේද? ඔය නීති සංශෝධනය කරන්න පුළුවන් වේද? සෞඛ්‍ය අමාත්‍යාංශයට බලය ලබා ගන්න පුළුවන්ද? ආසියා පැසිෆික් විද්වත් කමිටුවේ මේ කරපු යෝජනාව අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වේද කියන එක. මේ සැරේ නම් අපි කරනවා. මොකද අපිට විශ්වාසයක් තියෙනවා මේ ජනාධිපතිතුමාට කරගන්නට පුළුවන් කියලා. ජනාධිපතිතුමාට කිව්වද? ජනාධිපතිතුමාට තමයි අපි මේ වාර්තාව හදන්නේ. මම ලබන සවුන්ද වෙනකොට මේ වාර්තාව සම්පූර්ණ හදනවා. අර එතුමා කිව්වාගේ මෝල් හිමියෝ ගැන කිව්වා. මේ රටේ පොල් වතු තියෙනවා. පොල් වතු අයිතිකාරයෝ අසරණ වෙලා ඉන්නවා මේ පිටරටින් මේ විදිහට ජරාවල් ගේනකොට. මොකද ඒ අය යහපත් කර්මාන්තයක් කරන්න හිත හදාගත්ත පොල් කගා කරන මේ සංගමයේ මායක එකට කටයුතු කරනවා. ඒ වගේම මේක ඉන්ඩස්ට්‍රි එකක් එහෙමත් නැත්නම් මේක කර්මාන්තයක් වෙලා තියෙනවා. ඒතකොට ඒ කර්මාන්තයේ එදිලා ඉන්න පිරිසක් ඉන්නවා. දැන් අපි පොල් ගහ කියන එක ගත්තාම පොල් නිෂ්පාදන මම දන්න හැටියට 34ක් ලංකාවේ විවිධාකාරයේ නිෂ්පාදන ඊට වඩා කරන්න පුළුවන්. අපනයනය කරනවා. එතකොට මේක අපේ ආර්ථිකයට දායක වෙන දෙයක්. එතකොට කර්මාන්ත හැටියට ගත්තත් ඒ වගේම ඒ වගා කරන්නන්ගේ ජාතික වැඩපිළිවෙල කියලා ගත්තත් ඒ වගේම මේකේ තියෙන ආර්ථික පැත්තෙන් ගත්තත් ගෘහ ආර්ථිකය සහ රටේ ආර්ථිකය දෙකටම මේ සෞඛ්‍ය වලට අමතරව බලපාන කාරණයක් හැටියට ගන්නවා. අනිත් එක තමයි මේ වෙල්නස් ටුවරිසම් කියන එක ලෝකේ පුරාම ඉතාම ඉහළින්ම ප්‍රසාරණය වන ආර්ථික කටයුත්ත. ඒ කට්ටිය කියනවා 3 ට්‍රිලියන් ඉන්ඩස්ට්‍රි එකක් බවට දැනට පත් වෙලා තියෙන්නේ කියලා මේ වෙල්නස් නැත්තම් සුවතාවය පිළිබඳ තියෙන මේ සංචාරක කර්මාන්තය. ඒක නිසා අපේ රටේ මේ ජාතියේ පිනට බිහිවෙන මේ වැනි ගස් වලින් බිහිවෙන අපිට මේ නොමිලේ ලබා දෙන මේ ශාක වලින් මේකට ඇත්තටම පොහොර දැමීම අරවමවා කියනවා රසායනයන් ඉතාමත් අවම පාවිච්චි කරලා තමයි අපි අතීතේ ඒවා කටයුතු කරේ. මේ සම්පත් අපිට තියෙද්දි තමයි අපි මේ වස දාගෙන අපිත් වස කාගෙන පිට රටින් අර ගෙනල්ලා කරන්නේ. ලංකාවේ මන් දන්න හැටියට පොල් බිලියන 3ක් නිෂ්පාදනය වෙනවා. අපේ රටේ එතනින් සාමාන්‍ය ගෘහ පරිභෝජනය සරහා බිලියන 1.6ක් 1.7ක් ප්‍රමාණයක් යනවා. එතකොට ව්‍යාපාරي නැත්තම් කර්මාන්තයක් හැටියට පාවිච්චිය සඳහා හම්බෙන්නේ බිලියන 1.3ක් පමණ ප්‍රමාණයක්. එතකොට මේ පොල් නිෂ්පාදනය අපි බිලියන 6 දක්වා වැඩි කර ගැනීම සඳහා පැහැදිලි සැලැස්මක් රටට අවශ්‍යයි. ඒ තුලින් පොල් කියන එකෙන් අපිට ලෝකෙට යන්නට පුළුවන්. ඒකේ අවශ්‍ය කරන මේ තියෙන ලෝකෙම අද මේක සුපර් ෆුඩ් එකක් හැටියට හිතන වෙලාවේ අපිට ලංකාවේ පොල් තෙල් කියන නාමයක් අපි දැන් ලංකාවේ තේවලට තියෙන නාමය ලංකාවේ පොල් වලට නාමයක් නැත්නම් මේ ಜಾති කලවම් කරන නිසා. ඉතින් ලෝක නිර්මාණ කියන්නේ ඒකෙදි නිර්දේශයට එහා ගිහිල්ලා මෙහි කලවම් කිරීම නීතිගත කරලා තියෙන රටක් නෙමෙයි. ඒක නිසා මේ කටයුතු වෙනස් කරගන්න මේ අවස්ථාවේදී නම් අපි දැඩිව පෙනී සිටිනවා. අපි ඇත්තටම මේ පොල් තෙල් ඒකයි අපි මහජනතාවට කියන්නේ හැකි හැම කෙනෙක්ම ගෙදර පොල් තෙල් හිඳින්න පටන් ගන්න. ඒ පොල් තෙල් අපි අර විශ්වාසා පරමාඥාති කියලා හඳුන්වපු අපි එක එකන බෙදා හදාගෙන කාපු જાතිය. ඒ පොල් තෙල් හිඳ ගන්න බැරි නගරේ ජීවත් වෙන මේ මහල් නිවාසවල ජීවත් වෙන අයට පොල් තෙල් බෝතලයක් අවුරුද්දට ගෙනත් දෙන්න. මේ විදිහට අපි පරණ සංකල්පයට අපි යමු. මේ රට මේ ලෝකයේ දියුණුව කියලා කියන්නේ ඒකට අද මේ නගරේ මිනිස්සු ගිහලා ගමේ කෑම ඉල්ලනවා. ඉතින් මේ ගමේ තමයි අපිට මේ සංකල්පවල වටිනාකම තිබ්බේ. එහි ඇත්තටම අධ්‍යාත්මික වටිනාකමකුත් තිබ්බා. පොල් තෙල් බෝතලය මේ ගණන් හදලා ඊයේ අපිට මම එක්ක සම්බන්ධ වෙන විද්වතෙක් කියනවා සාමාන්‍යයෙන් ඒ අයගේ විද්‍යාත්මක දැනුම අනුව පොල් ගෙඩි 100කින් ඒ කියන්නේ ග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් වලින් ගණන 600කින් පොල් තෙල් කිලෝග්‍රෑම් 100ක් නිෂ්පාදනය කරගන්නට පුළුවන්ලු. එහෙම ගණන් හදලා බලපුවම අද දවසේ තියෙන පොල් මිලත් එක්ක පොල් තෙල් බෝතලයක මිල රුපියල් 720 ඉක්මවන්න අවශ්‍යයි. එතකොට මේ පොල් තෙල් රුපියල් 350 400කට තියෙනවා කියන්නේ වෙන කලවම් කරව වෙන දෙයක් තමයි. මොකද පොල් තෙල් වල තියෙන ලෝරික් අම්ලය ප්‍රමාණයෙන් තමයි පොල් තෙල් වල ගුණාත්මක භාවය මනින්. ඒතකොට ලෝරික් අම්ලය කියන එක ඉතාමත් මිලාධික දෙයක්. ඒක නිසා මේ අපි කන්නේ වෙනත් ජරාවක්. ඒක නිසා අපි අනිත් එක තමයි ගෘහ කර්මාන්තයක් යම් කිසි කෙනෙකුට ආරම්භ කරන්නට පුළුවන්. අර පොල් කුඩු ගෙවල් වල එකතු වෙනවා. ඒක අර තෙතමනේ වෙලා නරක වෙන්න ඉඩ නොදී ඒකට තාක්ෂණයක් සහ විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවේ සඳහා අමාත්‍යාංශ ගණනාවක් තියෙනවා. ඒ අයට ඒ පොල් කුඩු ටික එකතු කරලා පොල් මෝලට දීලා පොල් හින්දා ගන්නවා වගේ. ඒකට අහක දාන දෙයක් නෙවෙයි පොල් කුඩු වලින් ඒ විදිහට පාවිච්චි කරේ. මේ විදිහට මේ අපිට මේ සම්පත් නැතුව නෙමෙයි මේ කඩේ පොල් තෙල් තිබ්බේ නැහැ කියලා බොහොම අසරණ වෙලා ඉන්න හේතුවක් නැහැ. අනිත් එක තමයි මී තෙල් මේ රටේ තව හිඳීම කර්මාන්තයක් හැටියට කරන්න වෙන. අපි අතීතයේ රජ කාලේදී වැඩියම
පාවිච්චි කරපු දේ තමයි මීතෙල්. ඔය මීතෙල් තමයි ඇත්තටම පොල් තෙල් වලටත් වඩා උඩින් ඉන්න තෙල් වර්ගේ. ඒ තෙල් වර්ගේ එක්ස්පයරි ඩේට් එකක්. ඒ කියන්නේ කල්ලිකුත් වීමේ ඩේට් එකක් නෑ. සාමාන්‍ය පොල් තෙල් වල කල්ලිකුත් වීමේ ඩේට් එකක් නිවැරදිවම කරලා තිබ්බොත් එහෙම අවුරුදු 2ක් කියනවා. මීතෙල් වල දුම්මැස්සේ තියාගෙන මීතෙල් බෝතලයට කිසිම කල්ලිකුත් වීමක් නෑ. අනිත් එක තමයි වෛද්‍ය පැත්තෙන් ගත්තාම මේ හන්දි රෝග අරවට මේවට සියල්ලටම ඒ දවස්වල මීතෙල් පාවිච්චි කරේ. ඒතර මීතෙල් කර්මාන්තය ආරම්භ කළා. මම අතන මීතෙල් ගැන පොතක් එලි දක්වන්න ඉන්නවා තව මාසෙකින් විතර. ඒ මීතෙල් කියන එක ඒ දවස්වල රජ කාලේ මී ගහක් කපපුවාම මරණීය දණ්ඩනය දීලා තියෙනවා. ඊට පස්සේ සුද්දාගේ පළවෙනිම එක තීරණයක් තමයි මීගස් ටික කපලා දාන්න කියන. එතනින්ම තේරෙනවා මේ මීගස් විනාශ කරන්නේ නැතුව අපි නිරෝගීකම විනාශ කරන්නේ නැතුව මේ රට අල්ල ගන්න බෑ කියලා. එච්චර වටිනා තිබ්බ දේවල් ගැන අවබෝධයක් නැතුව අර මණික් ගලේ කකුල හැප්පෙනවා වගේ කියන්න පුළුවන් තත්ත්වයක ඉඳද්දි තමයි මේ අපි මේ විදිහට බොහෝම මේ අඩුම තලයකට ඇවිල්ලා මේ ගැටුම් ඇති කරන බෞස රතකග මේ පක්ෂ විපක්ෂ බෙදීගෙන මේ විහිළු සපයන්නේ මේ අනිත් අනාගත පරපුරට මන් දන්නේ ලැජ්ජාවකින් යුතුව මුණ දෙන්න බැරි තත්ත්වයක් මේ ඇතිලා තියෙනවා. මේවට අපි මේ ක්‍රියා කරන විලාසය දැක්කම නෑ ඔය මේ ඉටි ගාලා වරක ගෙඩියක් තියාගන්න පුළුවන් අවුරුදු එකමාරක් විතර. වරක ගෙඩියට මුකුත් වෙන්නේ නෑ. මේ ආදී ගම්මාන වලට ගිහලා බලන්න වරක ගෙඩියට වටේ ගාලා තියෙන මේ ඉටි ගෑම වරක ගෙඩියක් අවුරුදු එකමාරක් විතර තියාගන්න පුළුවන් කිසි දෙයක් වෙන්නේ නෑ. එහෙම තාක්ෂණයක් තිබිච්ච රටක් මේක. දැන් අර ඔබතුමා අනාගත පරපුරට මොකද වෙන්නේ කියන එක හිතාගන්න බෑ කියලා කිව්වහම ඔබ දරුවොත් එක්කම මේ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන වෙලාවේ මම මේ අහන්නේ කොච්චර පිළිකා දරුවෝ ඉන්නවද මේ රටේ ඔබට කී දෙනෙක් හම්බ වෙනවද දවසකට? පිළිකා රෝගීන් ඒක ඇත්තටම බොහොම සංවේදී කාරණාද. ඊයේත් මගේ වාට්ටේ මම කකුල මේ රිදෙනවා කියලා ආපු දරුවෙකුට මේ කොන්ද පරීක්ෂා කරපම් පිළිකාවක් කොන්දේ පිළිකාවක්. ඒක ඇත්තටම ශල්‍ය කර්මයක් කරන්නත් අමාරුයි. අද පිළිකා රෝග වලට මම මාරු කරලා ඇරියා. ඒකල තමයි වැඩට ආවේ. ඉතින් මේක තමයි අපි මුණ දෙන තත්ත්වය. පිළිකා එක පැත්තකින් ඊළඟට දියවැඩියාව. දැන් පිළිකා ගිය 2019 වර්ෂයේ දත්ත ඔබ දැක්කනේ. පිළිකා රෝහලේ විතරක් ළමයිම නෙමෙයි සියලු දෙනා 78 දෙනෙක් ලියාපදිනවා. ඉස්සර ඕකේ සතියකට එක්කෙනෙක් විතර ලියාපදිංචි උනේ. දැන් දවසකට 78. දැන් මේ 2019 දැන් මේ 2021 ওই සංඛ්‍යාව වේගෙන් වැඩි වෙන්නේ වැඩිවීමත් වැඩි වෙනෝනේ. සංඛ්‍යාව ඇත්තට මගේ දත්ත ඉල්ලන්න ඕනේ ගිහිල්ලා. ඒ වගේම ඒක නිසා ඊළඟට ළමයින්ට අර ෆැටි ලිවර් අක්මාවේ තෙල් තැම්පත් මේ හේතු මේ පැහැදිලිනේ. දැන් මේ ඇෆ්ලටොක්සින් එක උනත් ගිහිල්ලා හානි කරන්නේ අක්මාවට. ඉතින් ඒ කියන්නේ මේ බැරි වෙලා හරි මේ තෙල් කන්ටේනර් ටික මේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට අහු නොවුණා නම් මේ ටික ගිහිල්ලා මේ ටික අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක මතු කරලා දුන්නාම ප්‍රමිති ආයතනෙ මේකට ස්තුති කරන්න එපා. ප්‍රමිති ආයතනෙක අභිබව යන්න ගිහිල්ලා තමයි බැරි තැන තමයි මේක අපි මේක මාධ්‍ය සහ අනිත් අයට අපි ස්තුතිවන්ත වෙන්නේ. මේක එළිදැක්වීම නිසා තමයි මේ තත්ත්වයටපත් උනේ. දැන් මේක දේශපාලන කාරණයක් නෙමෙයි. මේක රටේ මහ ජනතාවගේ සෞඛ්‍ය කාරණයක්. මේක ඉතාමත් වැදගත් කාරණයක්. කොරෝනා එකට අපි බය වුණා නම් අපි ඒකට අපි කියපුවා පිළිපැද්දන. ඇයි මේ අපි කියන දේවල් පිළිපදින්න බැරි මේ කාරණේද? අනිත් එක අපි කොරෝනා වෛරසය වෙලාවෙත් කිව්වා කොරෝනා වලින් මැරෙන්නේ නැහැ අපි බොනවන රෝග නැත්තම් කියලා. ඒක මම බය නැතුව කිව්වා 2020 මාර්තු මාසේ. හැබැයි ඊට පස්සේ ලෝකයක තහවුරු කරා. ඒ 2020 මැයි මාසේ මෙන්න BMJ සංගරාව පළ කරනවා මැරිච්ච අයගෙන් 5 ලක්ෂයක මැරුම් බලලිවල අය කිව්වා මුලින්ම මැරිච්ච අය. ඒකෙන් 96ක මැරලා තියෙන බෝනවන රෝග තියෙන අය. මගේ වැඩසටහන් බලනවා. වැඩසටහන් වල මම ඒක ඒ විද්‍යාත්මක දත් එන්න කලින් කිව්වා බෝනවන රෝගයි බෝන රෝගයක් එක්ක කොරෝනා දෙක එකට ගන්නට අවශ්‍යයි කියලා. ඉතින් මේ තියෙන බෝන රෝගෙන් අපි නොදැනී එකට කියන්නේ එකපාරම මරන්න නෙමෙයි මේ පොඩ මැරෙන විදිහක වැඩපිළිවෙලක් කියන්නේ. දරුවෝ දිනෙන් දින ලෙඩ වෙනවා. අනිත් එක දැන් මගේ ස්නායු රෝගීන් ඉන්නවනේ දරුවෝ මේ දුබලතා තියෙන දරුවෝ. දැන් මේ දරුවන්ට දියවැඩියාවක් හැදෙනවා. දැන් මට හිතා ගන්න බෑ දැන් මෙතන දැන් ගහෙන් අර වැටුණ මිනිහට ගොනා යනවා වාගේ දැන් මේ ප්‍රශ්න දෙකක් මේ දෙමව්පියෝ කොහොමද මේ ආර්ථික ප්‍රශ්නේ මේවා කරන දෙමව්පියෝ නිවාඩු දාලා තමයි අපි ළඟට ලෙඩ අරගෙන එන්නේ මේ සියල්ල කරන්න. මේ ASCII දියවැඩියා සායනයකටත් යන්න වුණොත් එහෙම දැන් දියවැඩියා සායනය 2015 විතර අපේ රෝහලේ දියවැඩියා සායනේ ලෙඩ්ඩු හිටපු නැති තරම් අපි ළමා රෝහලක්නේ. දැන් මං කිව්වා 2019 දී 124ක් අවුරුදු 12ට දියවැඩියා රෝගීන් මේකේ හඳුනාගත්තා. දැන් මගේ ළඟට ආපු එක දරුවෙකුට මේ අපස්මාරයේ තියෙන දරුවෙකුට පොඩ්ඩක් බේත දුන්නාට පස්සේ එයා කිව්වා මොකටද කැරෙනවා. ඉතින් මම බැලුවා අපස්මාරයට දෙන සමහර බේත් වලට පොඩි කැරකීමක් එනවා. ඉතින් මම ඒ දරුවට කිව්වා මම සාමාන්‍ය මාස 3කින් එන්න කියන්නේ. නමුත් මම කිව්වා මේ කැරකිල්ල අඩු වෙන්නේ නැත්තම් මට සති 2කින් විතර ඇවිල්ලා පෙන්නන්න කියලා. මේ දරුවා මාසයක් ගිහිල්ලත් ඇවිල්ලා කිව්වා මට කැරගෙනවා කියලා. මම ඉතින් අවුරුදු 11මාරක් විතර මම ගෑනු ළමයේ පොඩි මහතත් නෑ. මම ඒ ළමයාට කිව්වා එනම් මේ සීනි එකක් අපි නිකන් චෙක් කරලා බලමු කියලා. සීනි 580යි.
ඉතින් මේ අපේ ඇඟේ ඇතුලේ රසායනයන් ඔක්කොම අවුල් වෙන්නේ නැද්ද මේ පොල් තෙල් කියලා වෙන තෙල් කවපුවාම? ඒ වගේ ඊට පස්සේ බදිනවා. බදින එක තමයි හොඳම මේක. බදින එක කොහොමටත් හානි කරයි මේ කරන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් ඉස්සර සාමාන්‍යයෙන් බැද්දාම මේ තෙල් වර්ග එළියට දානවා. විශේෂයෙන් මේ තරුපහේ හෝටල් වල එහෙම මේක එළියට දානවා. දැන් මොකද කරන්නේ? ඒ ටික බැරල් කරනවා. බැරල් කරලා අර මං කිව්ව තාක්ෂණය දැන් තියෙනවා. මොකද්ද? RBD තාක්ෂණය. එතෙන්ට යවනවා. යවලා තිබ්බට වඩා සුදු කරලා ගන්න පොල් තෙල්. ඒක ඇත්තට පොල් තෙල්ද මන් දන්නේ නැහැ. කලවම් කරන ලද තෙල් ඊට පස්සේ අහපව ගෙනලා ඒකේ බදිනවා. ඉතින් දකින්න කෙනාට හිතෙන්නේ තිබ්බට වඩා හරි පිරිසුදුයි කොච්චර පිළිවෙලකට මේක කරනවාද කියලා. ඉතින් මේවා තාහනම් කරන්න ඕනේ. ඒකෙන් හින්දා මේකේ මේ පොල් තෙල් කලවම් කිරීම, පොල් තෙල් නැවත පාවිච්චි කිරීම, වැනි දේවල් තහනම් කිරීම සඳහා මම ඒකයි මේකට අවශ්‍ය උසාවියක් අවශ්‍යමයි. මේකට නීති අපි ඇත්තටම නීතිඥ මහත්වරුත් එක්ක මේක වෙලාවේ කතා කරන නීතිඥ මහත්වරු එක්ක මේක අපි අර ලීගල් ඇකඩමික්ස් නැත්තම් නීතිවල ඉන්න දැනුම් සම්භාරයන් හුමාරු කරගන්න විශාරදයෝ 3 දෙනෙක් එක්ක මම මේ දවස්වල වැඩ කරනවා. මේක නීති ආරයෙන් පනතකුත් අපි පුළුවන් නම් හදලා මේ ඉදිරි කාලයේදී එලි දක්වලා ජනාධිපතිතුමාට දෙන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. හොඳයි. එමතුම් දෙකක් බොහෝ වෙලාව සිට රැඳී ඉන්නවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මම පමුණුගම රාජේන්ද්‍ර රොඩ්රිගෝ. මම ඇත්තටම අබෞද්ධේ. හැබැයි මම අපේ දොස්තර දෙවිතුමාණන්ට පසඟ පිහිටවල වඳිනවා. මොකද දන්නවද? මේ වගේ පුද්ගලයෝ එක්කෙනෙක් ඉන්නවනම් ඒ ඇති. මෙයාගේ දෙමෝපියෝ ඇත්තටම නිවන් දැකිය යුතුයි. දෙවෙනි කාරණය තමයි වෛද්‍ය උතුමාණෙනි, එක්තරා රෝහලක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ බණපදයක් පාවිච්චි කරනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. ඒක වෙන්න බැහැනේ දෙයියනේ. ආරෝග්‍ය පරමාලාභා වෙන්නේ අපිට. ආරෝග්‍ය වුණොත් ඒගොල්ලන්ට පරම අලාභා. ඒවා බුද්ධ ශාසන අමාත්‍යාංශ වලින් ඒවා පාලනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ කොලෙස්ටරෝල් තියෙන පාම් ඔයිල් මාකට් කරනවා. එක්තරා බ්‍රෑන්ඩ් එකක්. ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා we save your heart කියලා heart එක අතේ තියන් ඉන්නවා. මෙව්වා මිනිස්සුන්ව හරි නොවගයවනවා. මම තුන්වෙනි එක මම පොල් තෙල් කන පුද්ගලයෙක්. මට කොලෙස්ටරෝල් නැහැ. ප්‍රොෆෙසර් කුමාර මෙන්ඩිස් තුමා ඒ ගැන සාක්ෂි දරනවා. අපේ පවුලේ කාටවත් නැහැ. මට දැන් අවුරුදු 60ක් වයස. ඔබතුමාලට ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. අනිත් හැමතුමලට ඉඩ දෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි ඔබ සම්බන්ධතාවයෙන් ඈත් බවයි දැනෙන්නේ. දැන් විශේෂඥ වෛද්‍යතුමනි දැන් අපි පරිහරණය කරන විදිහත් සමහර වෙලාවට දැන් මහා පරිමාණ හෝටල් කර්මාන්තවල වගේම ගෙවල් වලත් සමහරවල් මේක පරිහරණය කරන විදිහේ වැරද්ද උදිනවා. දැන් අද පපඩම් බැද්දාම හෙට හාල් මැස්ස බදිනවා ඒ තෙල් ටිකම තියාගෙන. ඒක හාල් මැස්ස බැදලා පුළුවන් නම් පහෝදාට ආයි කරවලත් බදින වෙලාවල් තියෙනවා. මේ පරිහරණයේදීත් අපි පරිස්සම් වෙන්න ඕනනේ මේ පොල් තෙල්. ඇත්තටම එහෙම ඒ කියන්නේ පිළිකාකාරක නොවි යන තෙල් වර්ගය තමයි මීතෙල්. මීතෙල් නම් ඇත්ත පිරිසුදු මීතෙල් කොච්චර බැද්දත් හානියක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය අපිට දක්වන මතය සහ ඒක තහවුරු කරන කාරණා අපේ මානව විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන විශේෂයෙන් ජවහර්ලාල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි මහත්මයා වැනි අය අපිට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් පොල් තෙල් කියන එක නැවත බදිනකොට විශේෂයෙන් දැන් මේකේ පොල් තෙලුත් මෙන්න විවිධාකාරී තෙල් වර්ග බදිනකොට වෙන දේවල් ගැන ඒ ඊයේ හම්බෙච්ච මට විද්‍යාඥයෙක් පරිශන කරලා ඉවර කරන්න බෑ කියලා මොනවා වෙනවද කියලා එයාලට හිතා ගන්න බෑ කියලා. මොකද මේ පොල් තෙල් පාවිච්චි කරන විදිය මොකද අපි දන්නවා අපි පොල් තෙල්ද කියලා හොයාගන්න මේ ලොරික් අම්ලයේ තියෙන ප්‍රමාණයෙන් ඉතිරි සංඝටක ටික හරියටම මේක දැනෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙතනදී අර යහපත් කර්මාන්ත නැත්තම් අවංක වෙන්න අවශ්‍යයි. එහෙම නොවුනොත් එහෙම මේ ප්‍රශ්نين එළියට එන්න බෑ. ඒක අපි පළවෙනි යෝජනාව හැටියට කිව්වේ ආහාරය විකුණන්න වෙළඳ පොළට දාන කෙනා. එයා කියන්න ඕනේ මම පොල් වලින් මේක මේවා කරගත්තේ. ඒ පොල් වලට වෙන දෙයක් එකතු කරේ නෑ. ඒ සියලු කාරණා කියන්නට අවශ්‍යයි. එතකොට යම් කිසි කෙනෙක් අර CID එකේ ආකාරයේ පරීක්ෂණයක් කරලා හරි නෑ මෙයා මොනවා හරි කලවම් කරනවා දැක්කා හෝ නැත්නම් අපි ඊට පස්සේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට මේ සාම්පලේ අරපුවාම පොල් තෙල් වලට අර කොමටෝග්‍රැෆි එකේ එන වේව් එකක් තියෙනවා. ඒතර ඒ වේව් එක ඇද වෙලා තියෙනවා නම් අපිට කියගේ මේ පොල් තෙල් නෙවෙයි කියන එක කියගේ. ඒ ඇති එතකොට නීතියේ පැත්තෙන් පොල් තෙල් කියලා පොල් තෙල් නොවන දෙයක් වික්කා කියලා තහවුරු කරන්න. අද තියෙන තත්ත්වය තියෙන්නේ අපි ගිහිල්ලා අපේ වෛද්‍යවරු ඔප්පු කරන්න ඕනේ මේකේ පොල් තෙල් වලට අහවල් જાතිය කලවම්. එතකොට ඒ කියන જાතිය කලවම් කරා කියලා ඔප්පු කරොත් එයා කියනවා එයා දැන් ඔය කියන විදිහට දැන් ඔය කියනවාගේ අය ආයතන වල නමක්වත් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ කට්ටියගේ නීතිඥ මහත්තුරු ලොකු සල්ලි ගණන් ගෙවලා මේක අනිත් පැත්තට මේ අපි මේ කතා කරාට සමහරව කතා කරන්නත් බයයි. ඉතින් මොකද එච්චරකට සල්ලිනේ. දැන් අපි ගත්තාම කිරිපිටි සමාගම් වලට විරුද්ධව අපි විතරනේ කෑ ගහන්නේ. කිසිම වෙන කණ්ඩායමක් කෑ ගහන්නේ. ඒකට හේතුව ඒ සමාගම්
සමාගමක හැප්පෙනවා කිව්වම පිසුද කියලා අහනවා. මොකද එච්චරකට ලොකු මුදලක්. ඒක නිසා මේකට විකල්පයක් හොයාගෙන යන්න අපි ළඟම ක්‍රමවේදයක්. ඒකින්ද තමයි අපි කිව්වේ පොල් තෙල් ගැන මහ ජනතාව ගෙදර හින්දාගෙන ඒ ගෘහ කර්මාන්තයක් තත්ත්වයට යන්න කියන එක කෙනෙක් කියන්න බලන්න ප්‍රායෝගික නැති දේවල් කියනවා කියලා. හැබැයි ප්‍රායෝගික නැති දේවල් කියන එක මට්ටමකට මේක දාලා හිටියොත් අපේ ළමයි මේ යනකොට තමන්ගේ රැකියාවලට යන්නේ නැතුව තමන්ගේ කාර්යබහුලත්වයේ පැත්තක තියලා ඉස්පිරිතාල වල සායන ගානේ ලගින්න වෙයි. සහ ඒ ලගින්න වෙන්නේ සෑහෙන දුක් ගැනවිල්ලක් එක්ක. ඒක නිසා තමයි අපි කිව්වා මේ අවුරුද්දට හැම ගෙදරකම වැටේ මුරුංගා එකක් දණ්ඩක් පැල කරගන්න. ඒතකොට වැටේ හයි කරගත්තා කියලා ගෙදර ඉඩම හානි වෙන්නෙත් නැහැනේ, ඉඩක් යන්නෙත් නැහැනේ. ඒ මුරුංගා ශාකේ. ඒක කිව්ව ගමම දැන් මට ආරංචි ඉන්දියාවේ මුරුංගා ඇට ගෙනල්ලා ඇටේ රුපියල් 100 ගානේ විකුණනවා. මටත් අර පැකට් එකක් ගෙනත් දීලා තිබ්බා. දැන් මේ කරන දේවල් ඒක නිසා ඊට පස්සේ මැලේසියාවේ මුරුංගා ගෙනවා. මේ අපේ දේශීය මුරුංගා තමයි අපේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න. හොඳම මුරුංගා වර්ගයේ ලෝකේ. එතකොට මෙච්චර ගුණාත්මක දේවල් තියෙදි. අනිත් එක අපි කිව්වේ නෑ ඇට පැල කරන්න කියලා. අපි කිව්වේ දණ්ඩක් හයි කරන්න කියලා. මුරුංගා දණ්ඩක් හොයාගෙන හයි කරන්න කියලා. ඊට පස්සේ කෘෂිකර්ම මාත්‍යාංශයත් මේකට දායක වෙන්නම් කියලා ඒ කට්ටිය කියනවා පැල දෙමු කියලා. මං කව මොකටද පැල දෙන්නේ? අපි කියන්න ඕනේ ගෙදර දණ්ඩක් හිටව ගන්න කියලා විතරයි. මං කව පැල දුන්නට කමක් නැහැ. දිසේ මේ මම කිසි කෙනෙකුට දුබලතාවයක් තියෙනවා නම්. නැත්තම් දුබලතාවයක් නැති අයට ওই දණ්ඩක් හිටව ගැනීමේ අපහසුතාවයක් නැහැ. අනික මුරුංගා කොළ කියන එකේ ප්‍රෝටීන් උණතාවයේ ප්‍රෝටීන් ප්‍රමාණය කිරිවල මං කියලා තියෙනවා ප්‍රෝටීන් 1.9යි මුරුංගා වල ප්‍රෝටීන් ග්‍රෑම් 27ක් තියෙනවා. කී ගුණයක්ද? අනිත් ඇමයිනෝ ඇසිඩ් ඒකේ සංයුතියත් ඉතාමත් මෙහෙලයි. ඒක මුරුංගා දණ්ඩක් හිටව ගන්න කියලා. ඒ වගේම තමයි කිතුල් ගැන අපි වැඩසටහනක් කරා. ඒ කිතුල් වල මේ ගෘහ කර්මාන්තේ අපිට අපේ සම්පත් තියෙනවා. පාරම්පරික හාල් වල වටිනාකම කිව්වා. ඉතින් ඒක නිසා මේ සඳහා අනුගත වීම සඳහා අපි අර මෙච්චර කාල කරපු දේවලුත් එකතු කරලා මේ වැඩේ විසඳන ආකාරයේ ආකල්පයක තමයි වැඩ කරන්නේ. අපි ඇත්තටම මේ නීතිඥ මහත්තුරුන් සමග මේ උසාවිය බිහි කර ගන්නටත් අපි ඉදිරි සතියේදී අපි මේ දත්ත එකතු කරාට පස්සේ අපි ලියනවා අපේ අධිකරණ ඇමතිතුමාට විශේෂ උසාවියක් මේක ඇති කරන්න කියලා. මේ පාර්ලිමේන්තුව අවංක නම් මේ පක්ෂ විපක්ෂ කට්ටිය දෙකට්ටියටම පුළුවන් මේවා දේශපාලන කාරණා කරගන්න නැතුව මේ උසාවියක් පිහිටවීම සඳහා හැමෝටම දායක වෙන්න. ඒකෙදි ඔය පක්ෂ විපක්ෂ හැමෝගෙම ළමයි අපි ළඟට බේත් ගන්න එනවා. ඒ ඔක්කොටම එතකොට ආශ්‍රයශීලකින් ජීවත් වෙන්නට පුළුවන්. ඉතින් මේ යුගයේ බිහි කිරීම සඳහා මම හිතන්නේ අපි ඔක්කොම මේක මේ වෛද්‍යවරු හැටියට අපි කිව්වට මේක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. අර එතුමාලා කිව්වා වගේ හાર્ට් එක අතේ තියන් ඉන්නේ අපේ හાર્ට් එක. මේ මහජනතාවගේ හાર્ට් එක නේද? ඒ නිසා වැරදි දේවල් වලට වඩා යහපත් දේවල් සඳහා යෙදවීම කියන එක නොබිව කරන්න ඕනේ කියන එක පැහැදිලිව තහවුරු කරනවා. එහෙම නැත්නම් මේක මේ මාධ්‍යවල මේ සතියකට දෙකකට පළවෙච්ච මාතෘකාවක් නොවි මේ විසඳීම සඳහා යා යුතුයි කියන එක කියන්න ඕනේ. ඔබතුමාලා ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නවා, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. මේක කරනකම් මේකෙන් ඔබතුමාලා මේ ගමන ඉන්නවා කියන එක විශ්වාසය තියෙනවා. මොකද රාජ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය රටට සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් තැනක්. නිකන් හරි කිව්වොත් මේක දිසාධිකරණයට පිටවන්නේ නැත්නම් වෛද්‍යවරු හිටිනවා ස්ට්‍රයික් කරනවා කියලා කිව්වොත් මේක කොහොමත් වෙනවා. ඉතින් එහෙම තැනකට හරි එන්න පුළුවන්කම තියෙනවා. මොකද දැන් අපේ රටේ අනවශ්‍ය දේවල් හැමතිස්සෙම බිහි කරලා FCID එකක් කියලා හැදුවා. ඒකෙන් ජනතාවට වෙච්ච සිතක් නැහැ. ඊට පස්සේ දේශපාලන වැඩිකරුවන් දඬුවම් දෙන්න කියලා තව ඒවා අධිකරණ හදනවා. ඊට පස්සේ තව දේවල් වලට අධිකරණ හදනවා. ඒව නෙමෙයි වෙන්න ඕනේ මේ රටේ ජනතාවට සුබසිද්ධියක් වෙන මේක සෞඛ්‍ය ගැන හිතන ඊළඟ පරපුරක් බිහි කරන්න පුළුවන් නිරෝගී පරම්පරාවක් හදන්න පුළුවන් විදිහට මෙතුමා යෝජනා කරන විදිහට විශේෂ වාණිජ්‍ය දිසා අධිකරණ මේ රටේ හැදෙන්න ඕනේ. ඒ වගේම මේ වැඩිකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. එයාලා නීතිය රැහන්ට ගේන්න ඕනේ. ඒ ගෙනලා තමයි මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. සෞඛ්‍ය මැතිංශයේ නීතිය බලවත් වෙන්න ඕනේ මීට වැඩිය. මේ ආසියා පැසිෆික් විද්වත් කමිටුවේ යෝජනා ටික පස්සෙක දාලා පොල් තෙල් වලට ඕන එකක් කලවම් කරන්න පුළුවන් කියලා අපේ රටේ නීති සම්මත වෙච්ච 2018 නැවත එළියට ඇදලා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ රටේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා රජයක් විදිහට දැන් බවුසර් අල්ලනවා වගේම ඊළඟට කරන්න තියෙන්නේ රටේ නීති ටික ශක්තිමත් කරන එක. එයයි අද අපේ සාරුභාගිර වැඩසටහනේ සාරාංශය. හොඳයි ප්‍රිය ශ්‍රාවකීනි, කතා කරපු ඔබට ස්තුතියි. එහෙමනම් අපි අද වැඩසටහන නිමාවටපත් කරනවා. අපි ආරාධනා කළේ රාජ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධපාදිනී නැත්තුමාට ආයි දවසක එන්න අපි අර දේවල් ටික පොඩ්ඩක් නිදහසේ ආයි කතා කරමු. බොහොම ස්තුතියි අදාවට වෛද්‍යතුමනි. බොහොම ස්තුතියි. නිරෝෂා නිෂ්පාදන සහාය මම සම්පත් සල්පිටිකෝරාල. ඔබටත් රටටත් යහපතක්ම වේවා. ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන් ඔහු දුවනා
सार प्रभागिर सार प्रभागिर सार प्रभागिर